හොඳයි අපි අපේ විමර්ශනයේ ආරම්භයක් විදිහට මම හැමෝටම පොදුවේ සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගය සෙවීමේදී සහ සාමාන්‍යයෙන් මම මේ මතක් කරන අතරික ලෝකයේ ඇතුලේ කෙනෙක් යම් දෙයක් කරනවා නම් ඒ තියෙන තත්ත්ව ඇතුලේත් මම මේ කියන්න හදන කාරණා ටිකේ ප්‍රයෝගිතාවයක් තියෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ජීවිත ප්‍රතිපදාව සහ ඒ ප්‍රතිපදාවෙන් කෙනෙක් හික්මෙන් උත්සාහ කරනවා නම් සත්‍ය සෙවීමට මම මේ මතක් කරන හදන කාරණා ටිකේ ලොකු බලගැන්මක් නැත්නම් ඒකෙන් යම්කිසි අදහසක් අපේ ජීවිතවලට ගන්න හැකියාවක් තියෙයි කියන අර්ථයෙන් මේ කාරණා ටික මම ඉස්මතු කරන්න උත්සාහ කරන්නම්. මම මේකදී උත්සාහ ගන්න පොඩ්ඩක් කතා කරන්න. සාමාන්‍ය ජීවිතේ අපි හැමෝම සත්‍යයක් හොයන්න නැත්නම් මොකද්ද මේ යථාර්ථය හොයන්න කියන චින්තනය හැමසෙම අපේ මනසේ තියෙනවනේ. ඒතර දැන් සත්‍ය ගවේෂකයෝ විදිහට සාමාන්‍යයෙන් ඔය මාර්ගයක් ඇතුලේ අපි නොදන්න තැනක් මූලිකව හොයන් යනකොට අපිට වෙන්න පුළුවන් පොඩි අපහසුතා පොඩ්ඩක් හැලහැප්පීම් නැත්නම් අර ස්ටැබිලිටි එක නැති වෙන එකයි නැත්නම් අන්ස්ටේබල් ගතිය. ඒකෙන් අපි අර මනසට වෙන ව්‍යාකූලත්වය ඔය අපි යන පාත් එකේ තියෙන සාමාන්‍ය කාරණා. ඉතින් ඒ වගේ තැන්වලදී කොහොමද අපි පොඩ්ඩක් හැසිරෙන්න ඕනේ කියන කාරණා තමයි මම මේක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒකට මම මේ කියන කාරණා ටික පොඩ්ඩක් ගොනු කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒකෙන් හැමෝටම යහපතක් වෙයි. හරි. පළවෙනි කාරණාව විදිහට මෙන්න මේ කාරණාව පොඩ්ඩක් මම ඉස්මතු කළ යුතුයි. මම මේකේ පොඩ්ඩක් අදහස් දැම්මේ මහජනයාගේ සතුරු පිණිසයි කියන අර්ථය. මම මේක මතක් කරන්න උත්සාහ කරන්නේ හැමෝම ටිකක් අවංකව හිතලා බලන්න අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ වෙනකොට අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 80ක් ආදී වශයෙන් ඕනම වයස් කුලයක මේක ආසන ශ්‍රවණය කරන දකින හැමෝම තමන්ගේ ජීවිතවල ජීවත් වෙච්ච විදිහ ගැන හොඳට අවංකව මේක විමසලා බැලුවොත් ඔයගලන්ට හොඳට තේරෙයි මමත්වය නැත්තම් මම කියලා අයි කියලා අපි ගොඩනගාගෙන තියෙන සම්පූර්ණ පෞරුෂය ඇත්තරම පොඩ්ඩක් විභේදනය කරලා බැලුවොත් මම කැමති නැත්තම් මගේ සන්තුෂ්තිය පිණිස පවතින මට ආත්ම තෘප්තියක් ලැබෙන පෞරුෂයක්ද මට මේ වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ නැත්තම් හැමතැනදීම මට අවශ්‍ය නොවන නමුත් මට මම නොවන අනිත් කට්ටියගේ ඉල්ලුම මත මම සැපයුම් දීලාද කියන එක අපි පොඩ්ඩක් විමසලා බලුවා නම් වටී මේකෙදි. ඒකෙදි මම මතක් කරේ අපි කොණ්ඩේ වැව්වත් අපි කොණ්ඩේ කැපුවත් අපි ඇඳුමක් ඇඳත් අපි ඇඳුම් නොඇඳත් අපි කෑම කෑවත් අපි කෑම නොකෑවත් අපි හිටගත්තත් ඉඳගත්තත් ඇවිද්දත් අපි මේ කතා කරන ජීවිතයක් කියලා කතා කරන උදේ ඉඳන් රැ වෙනකන් සියලුම අවදි ටික අපි හරියට විමර්ශනය කරලා බැලුවොත් එතනින් ඊටාම අවංකව කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කළොත් මම ඇත්තටම මගේ ආත්ම තෘප්තිය පිණිසද මේ වැඩ කටයුතු ටික වෙන්නේ නැත්නම් අනිත් පිරිසව සතුටු කරන්නද කියලා හොඳට බැලුවොත් උත්තරයක් එයි අපි බහුතරය අපේ සියලුම ජීවන ප්‍රතිපදාව හැඩගස්ගෙන තියෙන්නේ අනිත් මනුස්සයව කොහොමද සතුටු කරන්නේ කියන තැනින්. ඔන්න ඔය කාරණාව තමයි සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක්ගේ සාමාන්‍ය ජීවිතේ ව්‍යාකූලත්වයට පත් කන් දෙන ප්‍රධාන කාරණාව. ඒ කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් නොවි අනිත් කට්ටියව ඉම්ප්‍රෙස් කරන්න ජීවත් වෙන එක. ඒ කියන්නේ අනිත් කට්ටියට සතුටක් ලබා දෙන්න තමන් ජීවත් වෙන එක. මම මේකට පොඩි උදාහරණ කතාවක් කියන්නම්. මේක ජනප්‍රිය කතාවක්. මේක වෙන්නේ මේ බූරුවෙකුයි පුතයි තාත්තයි ගමනක් යනවා. බූරුව දක්කගෙන තාත්තයි පුතයි ගමනක් යනවා. එක ගමක් පහු වෙනකොට ඒ ගමේ මිනිස්සු ගහන්න ගන්නවා මේ එන මෝඩයි මේ පුතයි තාත්තයි මේ බූරුවෙක්ව නිකන් දක්කගෙන යනවා. ඔය පුතාව මේ බූරුවගේ පිටේ තියලා එක්කන් ගියා නම් පාඩුවක් නැහැනේ. පුතාව බූරුවගේ පිටේ තියලා දක්කගෙන යන්න. ඒතර පුතාට පොඩි සාහනයක් කියලා. තාත්තා ඒක අහගෙන තාත්තා කරපුණා ඒකත් ඇත්ත තමයි මිනිස්සු කිව්ව එක. පුතාට කියනවා උඹ නැගහන් පුතේ බූරුවගේ පිටේ උඩ මම දක්කගෙන යන්නම් කියලා. ටිකක් දුර ගිහිල්ලා ඊළඟ ගම පහු වෙනකොට අර ගමේ ඉන්න මිනිස්සු කතා කරන්න ගන්නවා. මෙච්චර මේ තරුණ ඇඟවතක් තියෙන මේ කොළුවා අර බූරුවගේ පිටේ නැගලා යනවා. මේ වයසක තාත්තා බිමින් පයින් යනවා. තාත්තව ඕකේ නැග්ගලා පුතා බිමට වැස්සනම් හරි කියලා කිව්වා. ඊට පස්සේ ඒකත් ඇත්ත කියලා තේරුම් ගත්තාම පුතා බහැලා තාත්තව නැග්ගුවා. ඊට පස්සේ මේ බූරුවගේ පිටේ ගමන මේ චාරිකාව මේ දෙන්න යනකොට ඊළඟ ගමට සම්ප්‍රාප්ත වුණා. ඊට පස්සේ මේ ගමේදී මේ කට්ටිය ආයෙ කතා කරන්න ගත්තා. මේ පුතාව බිමින් තියලා තාත්තා මොකද බූරුවගේ පිටේ යන්නේ? පුතාව නැග්ගුවා නම් හරිනේ කියලා. දැන් කලින් තියෙන අත්දැකීමෙන් තාත්තා දන්නවා කලින් ඕක කරලා මිනිස්සු කිව්ව එකටම තමයි වෙනස් වුනේ කතාව. මම මේ කතාවේ මේ හුඟක් විස්තර කරන්න අදහස් නැහැ. අන්තිමට ඔගේ වෙන්නේ මිනිස්සුන්ගේ කියුම් ටික නිසා බූරුවව කරේ තියාගෙන පුතයි තාත්තයි ගිය එක තමයි ඔගේ අවසාන කතාව. මට කියන්න ඕනේ අපි හැමතිස්සෙම අපේ තියෙන අරමුණ ගැන අපිට හරියට විනිශ්චයක් නැති වුනහම අපි හැමතිස්සෙම කරලා තියෙන්නේ අනිත් මිනිස්සු සතුටු වෙන විදිහට අපේ ජීවිතය හැඩගස්ස ගන්න උත්සාහ කිරීම. ඒක කවදාවත් මේ ලෝකේ සාර්ථක වෙන්නේ නැහැ. ඔන්නෝකයි ප්‍රශ්නේ. කියන්නේ අනිත් මිනිස්සු එක්ක සතුටු කරගන්න විදිහට මගේ ජීවිතේ මට පවත්වා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
කියන්නේ අර ගම්වල හම්බෙච්ච මිනිස්සු කියන විදිහට බූරුවවයි තාත්තයි පුතයි මාරු කරන එක කවදාවත් ඒ තාත්තයි පුතාට සහනයක් දුන්නෙත් නැහැ. අර බූරුවට සහනයක් ලැබුණෙත් නැහැ. මිනිස්සු කියන විදිහට අරගොල්ලන්ගේ ජීවිතය වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච හැමතැනින්ම ඒ දරුවයි තාත්තයි බූරුවයි හිතන් හිටපු සිද්ධිය නෙමෙයි උනේ. අන්තිමට රූකඩයක් වගේ නැටවිච්ච එක වෙන්නේ. ඔන්න ඔය කාරණාවෙත් තමයි අපේ සාමාන්‍ය ජීවිතේ ව්‍යාකූල වෙන්න ගන්න. ඒ කියන්නේ දැන් අපි අනිත් මිනිස්සු දෙසා ජීවත් වෙන්න ගත්තාම අපි අපේ ජීවිතේ මහජන සේවයේ පිණිස යොමු කරාම මම අඳින විදිය, පළඳින විදිය, යන විදිය, නාන විදිය, කන බොන විදිය, කතා කරන විදිය සියල්ලම මගේ ආත්ම තෘප්තියට ඉඩක් නොදී අනිත් කට්ටියගේ වින්දනය උදෙසා මම මගේ ජීවිතේ පරිහරණය කරන ගත්තාම එක මොහොතක් එනවා ඔය තියෙන නාටකයේ මට රඟ දක්ව ගන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඒ කියන්නේ ෆෙඩ් අප් කියලා අපි කියන්නේ. කියන්නේ එපා වෙන තනක් එනවා. නේ මට තවත් මේක කරන්න බෑ කියන තනක් එනවා. හැබැයි ඒ වෙනකොට අපි ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූපය කොච්චර දරුණුද කියන්නේ අපිට ඒ වෙනකොට අපිට අතාරින්න බෑ මේක දැන් බලන්න. මොකද ඒ මට්ටමටම මම මගේ ප්‍රතිරූපය කියලා අපි සමාජයේ හදලා තියෙන ඒ ස්ථාවරත්වය අච්චරටම දරුණුයි, එච්චරටම වහල්, එච්චරටම රූකඩ ස්වභාවයක තියෙන. එහෙනම් තමයි සාමාන්‍ය මිනිසෙට මේ ඔළුවේ නිදහසක් ඇති වෙන්නේ නැත්තේ ලේසියෙන්. මොකද මම කරන හැමදේම අනිත් මිනිස්සයාගේ ඔපිනියන් එක මත තමයි මගේ තීරණ අන්තිමට මම අරන් තියෙන්නේ. ඒක මම මේකයි කිව්වේ මේක අපිට සාමාන්‍යයෙන් අපි මේ රැල්ල ඇතුළේ ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ අපි කරන්නේ මොකද්ද කියන එක. මම නිකම්ට සරල උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් නිකම් බලන්න අපි එදා උදේ ඉඳන් හවස වෙනකම් පාවිච්චි කරන බඩු භාණ්ඩ ගත්තොත් එහෙම. ඕවා අපි අපේ ආත්ම තෘප්තිය පිණිස ගත්තේවද නැත්නම් වෙන මිනිස්සෙක් අපිට බලෙන් විකුණලා ඒ විකුණුම් භාණ්ඩේ මම අරගෙන සතුරු වීමද කරන්න කියන එක. විකිණීමේ උපක්‍රමය කියන්නේ උකට තමයි. ඒ කියන්නේ මට අවශ්‍යතාවයක් නැහැ මේ භාණ්ඩේ. හැබැයි මට අවශ්‍යතාවයක් තියෙනවා වගේ පෙන්නලා මම විසින්ම ගිහිල්ලා මිලට ගෙනා වගේ තැනකින් තමයි අපේ ජීවිතේ අපි අහුවෙච්ච හැමතැනම තියෙන්නේ. ඔය තියෙන ටෙක්නික් එක තමයි අපි සාමාන්‍ය ජීවිතේ සියලුම ඉරියව්වල පවත්තන. සාමාන්‍ය තාම මේ ඕදාරික මට්ටමේ ලෞකික ජීවිතයක් ගත කරන ඕන මිනිසෙකුගේ ජීවිතේ 90කට නැත්නම් 95කට එහා තියෙන්නේ අනිත් මිනිස්සු මත ඩිපෙන්ඩ් වෙන වහල් ජීවිතයක්. ඒ වහල්කම ටික කාලයක් යනකම් අපිට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන විඩාව, වෙහෙස, මහන්සිය කියන එක. හැබැයි යම් තැනක තියෙනවා මේ වටපිටාව ඉන්න මිනිසුන්ට ඕන විදිහට මට වැඩ කරන්න බෑ කියලා තේරෙන තැනදී ඒ මනුස්සයා මෙච්චර කල්ලේ කරන් ආපු එකේ තියෙන අර ආభాසය නිසා ඒක නතර කරගන්නත් බැරි එකේ පාඩුව නිසා තමන්ගේ මනස ඉතාම ඉක්මනට පීඩාවටපත් වෙන්න ගන්නවා. ඒකින්ද එකක් තේරුම් ගන්න ඕනේ අපි හොඳින් කල්පනා කරලා බැලිය යුතුයි අපි ඇත්තටම ජීවත් වෙනවද නැත්නම් රංගපානවද කියන එක. හරිද? අපි ගයක් හදන්නේ ඇත්තටම අපිට ජීවත් වීම පිණිස නැත්නම් ලෝකයට පෙන්වීම පිණිසද? අපි වාහනයක් පාවිච්චි කරන්නේ ඇත්තටම ගමන් බිමන් පහසුව සඳහාද? නැත්නම් ලෝකයට මම මේ වගේ වාහනයක් පාවිච්චි කරනවා කියලා පෙන්වන්නද? අපි කන බොන කැම ටික ගන්න ඇත්තටම අපේ පැවැත්ම පිණිස අපේ නිරෝගී ශරීරයක් පවත්වා ගැනීම පිණිස සත්‍යක් සෙවීම පිණිස කියන තැනටද නැත්නම් මම මේ වගේ මාර හොඳ කැම කනවා කියලා ලෝකයට පෙන්වීම පිණිසද කියන එක. මම බෙහෙතක් ගන්නවා නම් මම කල්පනා කරලා බැලිය යුතුයි මම මේ බෙහෙත ගන්න ඇත්තටම මගේ ලෙඩ රෝගේ සුව කරගන්නද නැත්නම් මම මේ වගේ ලොකු බ්‍රෑන්ඩ් තියෙන බෙහෙත් පාවිච්චි කරනවා වගේ තැනකින් පෙන්වන්නද කියන එක. මම ඔය සරල උදාහරණයක් කියමු මූලික සිව්පස්සේ සම්බන්ධව. අපි හැමතැනදීම අපි කතා බහ කරන එක, අපි වටපිට බලන එක, අපි හුස්ම ගන්න තැන පවා අපිට අමතක වුණාට අද වෙනකොට අපි අනිත් මම නොවන බාහිර සමාජයේ කැමැත්ත අනුව මගේ මුළු ජීවිතේම මම ලියලා දීලා තින්නේ සින්නක් කරම. ඔය ප්‍රශ්නේ තමයි ටික දවසක් යනකොට ඕකේ තියෙන ওই ව්‍යාකූලත්වය තේරෙන්න හදනකොට අපි ආපු දුර හුඟක් වැඩි. නැවත අනිත් පැත්තට හරව ගන්න බෑ. එහෙම වුණොත් එන්නේ අන්තිමට බූරුවා දක්කගෙන ගිය තාත්තයි පුතායිට වෙච්ච සිද්ධිය වගේ මේ ඔක්කොම ටික කරේ තියන් යන්න තමයි වෙන්නේ. බූරුවා කරේ තියාගත්තා වගේ. ඉතින් එහෙම වුණාට පස්සේ අර මනුස්සයා තවත් තැලිලා පීඩාවටපත් වෙලා එතකොට කොහොමද මේ ජීවිතේ එපා වෙන මට්ටමට ඒ තියෙන ව්‍යාකූලත්වය ඉහළ නගිනවා. ඒ හින්දා මම මේ පළවෙනි කාරණා හැටියට මට කියන්න ඕනේ අනිත් මිනිස්සුන්ව ඉම්ප්‍රෙස් කරන්න ඕනේ කියන චින්තනයක් කෙනෙක්ට තියෙනවා නම් ඒක කරුණා කරලා දෝෂ සහිතයි කියන එකෙන් තේරුම් ගන්න. මොකද ඒක සම්පූර්ණ රංගපෑමකට යන්නේ. තමන් කවුද කියන එක තේරුම් අරන් මේ ලෝකයේ වෙන සත්‍ය සිද්ධියට සත්‍යවාදීව මුහුණ දෙන තැනට කෙනෙක් ආවේ නැත්නම් එයාගේ මුළු ජීවිතේම අනුම්මත ඩිපෙන්ඩ් වෙන රූකඩ නාට්‍ය ස්වරූපයක තියෙන රංගපෑමක්. බහුතරය මරණ මොහොතේ පවා මේ රංගපෑම් මේ ලෝකේ තියෙන රංගපෑමෙන් මිදෙන්න අමාරුකමින් මැරෙන්නේ. ලෝකයේ තුල සත්‍යවාදීව කෙනෙක් ජීවත් වුණොත් එයාට තියෙන අවස්ථාවක් මේ ලෝකයේ සත්‍ය මොකක්ද කියන එක හොයාගන්න. එහෙම නැතුනොත් වෙන්නේ මම නොවන මම එක්ක මේන්ටේන් කරගෙන ඒ මමයා සමග ලෝකේ ජීවත් වෙලා ඒ මමයාත් එක්ක මිය යාමක් විතරයි. කවදාවත් තමන් කවුද කියන එකවත් හරියට තේරුම් ගන්න වෙන්නේ නැහැ. මේ මහජන සේවය වෙනස තමන්ගේ ජීවිතේ කැප කරන්න ගියෝ. මම මේ මහජන සේවය කියලා මතක් කරේ අනිත් මිනිස්සුන්ව ඉම්ප්‍රෙස් කරන්න අපි අපේ ජීවිතේ පාවිච්චි කරන්න ගත්තොත්. මම හිතන්නේ කාරණා පැහැදිලිද කියලා. ඊට පස්සේ කාරණාව ආතතියෙන් උන්නතිර කියන එක මම අර මුලින් මතක් කරා වගේ
අපි අපේ ජීවිතේ අපේ තියෙන ජීවිතයේ ඇත්ත යථාර්ථයට අපේ ફોකස් එක හරවන්න නැතුව අපි අපේ ජීවිතේ වටපිටාව ඉන්න පිරිසගේ ඕනෑපාකම් වලට ගෝචර වෙන විදිහට අපේ ජීවිතේ හැඩගස්වා ගත්තොත් මාර කිව්වා වගේ කාලයක් එනවා ඒ සියලුම පීඩන තත්වයන් තමන්ගේ ඔළුව මත කඩාපාත් වෙනවා. ඔන්න ඔකට තමයි කියන්නේ ડિප්‍රෙස් වෙනවා කියන එක. මේ කාරණාවේදී මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ආතතිය නැත්තම් ડિප්‍රෙෂන් කියන නැත්තම් ප්‍රෙස් වෙලා තියනවා කියලා කියන්නේ ලොකු බලයක් යමක් මත පතිත වෙලා තියනවා කියන එකනේ. යම්කිසි ඒ බලයේ බර කොච්චරද ඒ මට්ටමට පීඩනේ වැඩි. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ගේ මනස කොච්චර පීඩාවකින් ඒ මනුස්සයා දුක් විඳිනවද කියන එකේදී ඒ පීඩාවේ විශාලත්වය අනිවාර්යයෙන්ම අනුලෝම සමානුපාතිකයි. ඒ මනුස්සයාගේ තියෙන අර ප්‍රශ්න කන්දට. කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍ය මිනිස්සයා තමන් වෙනුවෙන් ජීවත් නොවි අනුන් වෙනුවෙන් රඟපාමින් ජීවත් වෙන ජීවිතේ කොච්චර විශාලත්වයක් තියෙනවද ඒ මට්ටමට පීඩනේ වැඩි. මේකේ තව කාරණාවක් තියෙනවා බලනවා නම්. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපේ මනස හුඟක් හැකිලෙන, ව්‍යාකූල වෙන, අපි නිකන් අර කළු කුහරයක හිර වෙලා වගේ හිතෙන, නැත්තම් පොඩි පෙට්ටියක් ඇතුලේ අපිව කූඩු කරලා වගේ හිතන මට්ටමට අපේ මනස එනකොට හොඳට ඒ වෙලාවේ පොඩ්ඩක් 100ක් ඇතුව කල්පනා කරොත් තේරෙයි අපේ මනස ඒ වෙලාවේදී සෑහෙන අතීතයක් එක්ක ඔට්ටු වෙනවා. ඒ වගේම නාපු නොදන්න අනාගත විශාල සැලසුමක් ජීවත් වෙනවා. මේ මොහොතේ ඉන්න පුද්ගලයා කොච්චර අතීතයක් එක්ක ගනුදෙනු කරනවද කොච්චර අනාගතයක් එක්ක ගනුදෙනු කරනවද කියන මේ විශාලනේ මත මේ තියෙන විශාලත්වය තමයි අර ඊටාම ලොකු බලයකින් පීඩාවට ඒ මනසපත් කරන්නේ. එතකොට අපි ඊටාම සරලව එකක් තේරුම් ගත යුතුයි මේ වගේ තැනකදී අපි කොච්චර අතීතය ගැන හිතන්න උත්සාහ කරත් අතීතය ගැන කොච්චර හිත දුක් වුණත් අතීතය අපිට කවදාවත් මෙලෝ මනුස්සයට වෙනස් කරන්න වෙන්නේ නැහැ. සක්කරේවත් මේ අතීතය කියන එක වෙනස් කරන්න වෙන්නේ නැහැ. මොකද ඒක ඉවරයි දැන්. ඔක බුදු පියාණන්සේගේ දේශනාවක් තියෙනවා අතීතං නන්වාගමෙය කියන තැන. ඒක මම උඩ අර්ථය කිව්වොත් අතීතය කියන එක ඉවරට ඉවර වෙලා තියෙන්නේ. අතීතයත් එක්ක අපිට කොච්චර ඔට්ටුවත් ඒකත් එක්ක අපිට ඔට්ටු වෙලා දිනන්න වෙන්නේ නැහැ. මොකද ඒක ඉවරට ඉවරයි දැන්. අපි ඒක මතක් කරගෙන දඟලනවා කියන්නේ අපි මේ වෙලාවේ තියෙන වටිනා අවස්ථාවත් මගහර ගන්නවා කියන එක. ඔකේ අනිත් කාරණාව නාපු අනාගතය සැලසුම් කිරීම කියන එක. නාපු අනාගතය හෙට අනිද්දායින් අනිද්දා වගේ තැනකින් නෙමෙයි මම මේ සැලසුම නරකයි කියලා කියන්නේ. අපි අවුරුදු ගණන් නැත්තම් මේ ජීවිතේ ඉවර වෙන තැනටම අපි ප්ලෑන් කරලා තිනවා සමහරවිට. ඒ ප්ලෑන් එක අපි හැමතිස්සෙම කරන්නේ මේ මොහොතේ තියෙන දත්ත ටිකක් මත. මේ මොහොතේ තියෙන දත්තේ මේ වෙලාවට හරි වුණාට ඊළඟ මොහොතේ සියලු දත්ත වෙනස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මම අහස දිහා බලලා වහින්නේ නැහනේ ඒ හින්දා කුඩයක් ඕනේ නැහැ කියලා එළියට බැස්සොත් එහෙම මේ වෙලාවට සාපේක්ෂව හරි තමයි. හැබැයි වහින්න පුළුවන් කියන චින්තනය අපිට අමතක වෙලා නම් වහිනකොට අපිට ඈහන් ලොකු දුකක් එනවා. ඒ කියන්නේ ආසිරපත් වෙනවා අපි. හරිද? ඒතර මම ඒකයි මම ඊතර මතක් කරේ අපි සැලසුම් කිරීම කළ යුතුයි යම් මට්ටමකට. හැබැයි අපි අන්තගාමීව සැලසුම් කරන්න ගියොත් අනාගතය අපි දන්නේම නැතුව අපේ වල අපි විසින් කපා ගැනීමක් තියෙන. ඒ කියන්නේ අපේ මානසික ආතතිය අපි විසින්ම ගොඩනගා ගැනීමක් තියෙන. ඒකයි බහුතර මිනිසුන්ට සාමාන්‍ය ලෞකික ජීවිතේ ඊටාම කාමභෝගීව ජීවත් වෙන මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අනාගතයේ තියෙන අවිනිශ්චිත භාවය. අද වෙනකොට නම් කණ්ඩ බොන ටිකක්වත් අනාගතයේ ලැබෙයිද? අපේ තියෙන මුදල් ටික ප්‍රමාණවත් වෙයිද? අපිට අසනීප වෙයිද? ඔය කියන අනාගත අවිනිශ්චිතතාවය කොහොමද තියෙනවා? ඒකේ ප්‍රශ්නේ මේකයි. ඒ අනාගත අවිනිශ්චිතතාවය දැකලා මේ මොහොතේ කෙනෙක් උත්සාහ කරලා තමන් වීරයෙන් ගැලවීම පිණිස දෙයක් හදාගන්න නම් ප්‍රශ්නයක් නෑ මේකේ. මේකේ වැඩේ තියෙන්නේ අනාගතය සහ අතීතය ගැන හිතමින් දුක් වෙවි මේ වෙලාවේ තියෙන ලැබීමත් නාස්ති කරගන්න එක. රෝගේ හොඳ කියමනක් තියෙනවා past is a history, future is a mystery, this moment is the gift කියලා. present is the gift කියන එක. එහෙනම් අතීතය කියන්නේ දැන්ට ගෙවිලා ඉවර වෙච්ච ඉතිහාසයක්. අනාගතය කියලා කියන්නේ අභිරහසක්. කවුරුත් දන්නව නැති අභිරහසක්. මේ මොහොත තමයි තෑග්ග. ඒ තෑග්ග මේ මොහොතේ බාර ගන්න බැරි වෙනවා. අර ගෙවිච්ච ඉතිහාස කතාවයි නාපු අභිරහසයි එක අපි ඔට්ටු වෙ හිටියොත්. ඔන්න ඔය ඉතිහාස කතාවයි අභිරහසයි අතර කොච්චර දුරක් අපි හිතනවාද? ඒ මට්ටමට අපේ මනසට අපේ ජීවිතයට යෙදෙන බලය පීඩනේ වැඩි. ඒ පීඩනේ යම්සේ වැඩිද? ඒ මනුස්සයාට නුවණක් බුද්ධියක් නැත්නම් විමසීමක් නැත්නම් ඒක කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද? නැත්නම් මේ ආතතියේ හේතුව මොකක්ද කියලා තේරුම් කරගන්නවත් නුවණක් නැත්නම් ඒ මනුස්සයා අර මහා කළුවලකට යට වෙලා මැරෙන කූඹියෙක් වගේ අර තමන් විසින්ම ගොඩනගපු ආතතියෙන් තමන්ම විස්සෝපේට වියෝවට නැත්නම් වෙන්නේ ක්‍රෂ් වෙලා යනවා කියලා කුඩු පට්ටම් වෙලා යනවා. ඉතින් ඒ හින්දා තමයි සමහරලාට හැමෝ ධර්මයක් හොයන සත්‍යයක් හොයන මිනිස්සෙක් මේ වගේ තියෙනට එනවා අඩුයි. නමුත් අර වගේ තැනකදී මේ ආතතිය පිට කරගන්න වෙන්නේ බොහෝ දෙනා බහුතරය තමන් එක්කම ඔට්ටු වෙලා අවසාන තීරණය ගන්නේ මම මේ ලෝකෙන් ගියා නම් හරි වගේ තැනකට. ඉතින් ඒක තමයි අවාසනාව ඔකේ. ඉතින් ඒ හින්දා ওই තත්ත්වයටපත් වෙන්න අර මම මුලින්ම කිව්ව කාරණාවේ උපයෝගීතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම තමන් තෘප්තියක් ලබන විදිහට තමන් ආත්ම තෘප්තියක් ලබන විදිහට ජීවිතේ හැඩගස්වා ගන්න නැතුව අනිත් කට්ටිය වෙනුවෙන් රූපයක් බවට පත් වීම තමයි ඔය ආතතිය නැත්තම් අතීත අනාගත වර්තමානයේ මහා රවුමක් යන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු සාධකය.
ඒක තමයි දෙවෙනි කාරණේ. ඉතින් මට මේ කියන්න තියෙන්නේ සාරාංශගතව මේ වෙලාව අපිට දැන් ලැබිලා තියෙනවා. මේ වෙලාවේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ වෙලාවේ තමන්ගේ ජීවිතය හදාගන්න. අතීතේ වැරදි වෙන්න පුළුවන්, මිනී මරලා තියෙන්න පුළුවන්, මද්ද්‍රව්‍ය අරන් තියෙන්න පුළුවන්, කාමීත්‍යාචාරය වෙලා තියෙන්න පුළුවන්, බොරු කියලා තියෙන්න පුළුවන්. මේ ලෝකේ වෙන්න තියෙන තුච්චම වැරදි කාර්යය වුණත්, වැරද්දක් කරපු කෙනෙක් වුණත් මේ වෙලාවේ මේක අහනවා නම් මේ වෙලාවේ මේ මනුස්සයා එහෙම දෙයක් කරන්නේ නැහැ නේ. ඒතර මේ වෙලාව ප්‍රමාණවත් මේ මනුස්සයාට අර වෙච්ච වැරදි ටික වැරද්ද විදිහට තේරුම් අරගෙන මම එහෙම නැවත කරන්නේ නැහැ කියලා දැනින් හික්මෙන්න. මම හුඟ කරලා මතක් කරන්නේ අඟුලිමාල හඳුනන කතාවේදී බුදුහාමුදුරුවෝ මතක් කරපු දේශනාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් වැරද්ද හරියට තේරුම් අරගෙන එයින් මිදුණා නම් ඒක හරියට කළු වලාකුළු වලින් ගහණය වෙලා තිබ්බ පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ ආලෝකය පේන්නේ නැහැ නේ කළු වලාකුළු තියෙනක. හැබැයි යම් මොහොතකදී කළු වලාව පරයාගෙන චන්ද්‍රයා මෝදු වෙලා දසත ආලෝකයේ පැතුරුවා වගේ අර සත්පුරුෂයා මේ ශාසනය තුල නැත්තම් මේ සත්‍ය සොයන්නන්ගේ මාවතේ දීර්ඝ ගමනක් යන්න සුසුකම් ලැබනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඒ හින්දා අපේ ජීවිතවල හැමෝගෙම කළු පැල්ලම් තියෙනවා, හැමෝගෙම මඩ පැල්ලම් තියෙනවා, හැමෝගෙම අඩුපාඩු තියෙනවා. හැබැයි දක්ෂයා කියන්නේ ඒ මඩේ තව එරි එරි ඒ කළු ගොඩේ තව තමන්වත් තව තවත් අඳුරටපත් කරගන්න තැනකට හික්මෙන කෙනා නෙමෙයි. තමන්ගේ අතින් වැරද්දක් වෙච්ච බව තේරුම් ගන්නවා. ඒකයි නොවන තැනට අත්දැකීම තියෙනවා. ඒක නොවන විදිහට වීරය කරලා අනාගතයේ ඒ වැරද්ද නොවන විදිහට හික් වෙලා ඉන්නවා. ඕක තමයි සසරින් නැත්තම් තමන්ගේ ජීවිතේ තෘප්තියක් ලබනවා නම් කරන්න තියෙන දේ. නැත්තම් අතීතේ වෙච්ච යම් කිසි දෙයක් එක්ක දැන් ඔට්ටු වී ඉන්නවා නම් ඒකට කොහොමද අපිට පිළියමක් කරන්න වෙන්නේ නැහැ. මොකද ඒක අතීතය. අපි මේ මොහොතේ දුක් වෙවි හිටියොත් අපි අනාගතයන් නිකම්ම දුක්ඛිත භාවයට තමයි පත් කරන්නේ අපි දන්නේම නැතුව. ඒ හින්දා එක දිගට මේ මනුස්සයාට ආතතියම තමයි ඉතුරු වෙන්නේ. මේ කාරණාව මම මේකත් කියන්න ඕනේ. දැන් අපි ධර්ම ශ්‍රවණය වගේ තැනකදී නැත්තම් සත්‍ය හොයනකොට නැත්තම් අපි හැමෝම කතා කරන අපි හැමෝම කැමති වෙන නිවන කියන්නේ මොකක්ද කියලා හොයනකොටත් මේ සිද්ධිය මෙහෙමමයි. අපි අපේ මනස ඇතුලේ අපි ඔට්ටු වෙන්න ගත්තොත් එimhe මේ කියන එකක්වත් තේරෙන්නේ නැහැ. මම කල්නුත් මේක අහලා තිනවා, ඊට කල්නුත් මේක අහලා තිනවා, මෙච්චර කල් මේක හොයනවා. තව කොච්චර කල් හොයන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඒ ධර්මයත් එක්ක හරි මේ අතීත අනාගත යුද්ධෙත් එක්ක ඔට්ටු වෙන්න කෙනෙක් ආවොත් එහෙම ඒකිනුත් තැල්ල යන්නේ තමම තමයි. ඒ හින්දා අපි මේ වෙලාවේ තියෙන වටිනාකම නැත්තම් මේ තියෙන වර්තමාන මොහොතේ තියෙන වටිනාකම කෙනෙක් හරියට තේරුම් අරගෙන මේ මොහොතේ සාවධානව සංසුන්ව ඒ කරන ක්‍රියාවලට නැත්තම් ඒ කරන දෙයට නැත්තම් අහගන්න දෙයට තමන් කරන්න යන දෙයට අවධානයක් දීලා කරොත් තමන් මේ මොහොත හරියට මැනේජ් කරගත්තොත් මේ මොහොතට කළමනාකරණය කරගත්තොත් අපි දන්නේම නැතුව අතීතයේ තියෙන විශ්වාපෙනුත් මිදෙනවා අනාගතයේ තියෙන පීඩනුත් මිදෙනවා අපි දන්නේම නැතුව අපේ ජීවිතේ ඉතාම ලස්සනට ගලණයක් වෙනවා. මොකද මම දැන් අනිත් පැත්ත හැරලා මගේ ජීවිතේ බැලුවාම මීට තප්පරයකට කලින් මොහොතේ මම ජීවත් වුණානේ. ඒ ජීවත් වෙච්ච විදිහ අනුව තමයි මේ මොහොතේ මගේ කතාව වෙන්නේ. ඒතර මම කලින් මොහොතේ හරි දෙයක් කරා නම් ඒකෙන් තමයි මේ මොහොත ජව ගැන්වෙන්නේ. උත්තේජනය වෙන්නේ. ඒතර මම මේ මොහොතේ වැරද්දක් කරා නම් ඊළඟ මොහොතත් උත්තේජනය වෙන්නේ අර කරපු මෝඩ නැත්නම් පාපකාරී නැත්නම් පහත් වැඩේ. ඒතර මම මේ මොහොතේ හැදුවා නම් මම දැන් මේ කරන ක්‍රියාවලිය, හිතන කියන කරන විදිහ, මම මගේ තියෙන චින්තනය මේ මොහොතේ හැදුවා නම් ඒ චින්තනයෙන් තමයි උත්තේජනය වෙන්නේ ඊළඟ මොහොත. ඒතර අපි යම් දවසක පිටිපස්සෙල්ල බලනකොට යම් දවසක හැදුවා නම් අපේ ජීවිතේ හරි පැත්තට හික්මීමකට එතන ඉඳන් අපේ ජීවිතය ගැන කිසිම අවුලක්, ශෝකයක්, ආතතියක් එන්නේ නැහැ. මොකද කල යුත්තේ හරියට කරගත්තා කියන ඒ සතුර ඒ සාමකාමීත්වයේ මනසේ තියෙනවා. එහෙනම් ආතතියට ප්‍රධාන හේතුව අතීතයත් එක්ක කොච්චර දුර යනවද, අනාගතයත් එක්ක කොච්චර ප්ලෑන් එක ගහනවද කියන ඔය දුර. ඔන්න ඔය දුර පුළුවන් නම් අඩු කරගන්න. ඒ දුර අඩු කරගන්න සහනය ලැබෙයි. හරිද? ඒකට කෙනෙක් ඇහුවොත් කොහොමද ඒක කරන්න පුළුවන් කියන එක ඒ කාරණාවට එළඹෙන විදිහේ අර්ථයක් ඉස්සරහා කාරණාවක එනවා. ඉතින් එතනදී මම ඒක ඉස්මතු කරලා බෙන්නනම් අතීතයේ අනාගතයේ තියෙන රවුම් ගැහිම කොච්චර දුරට අඩු කරන්න පුළුවන් නම් ඒ මට්ටමට ඒ අඩු කරන්න දක්ෂයෙක් නම් තමන් ඒ මට්ටමට තමන්ගේ තියෙන වියවුල් ගතිය, විස්සෝපය, ශෝකාලාපය, ඇඬීම්, වැළපීම්, විශේෂයෙන් මාතතිය, ඔය තියෙන ස්ට්‍රෙස් ලෙවල් එක ඉතාම ඉක්මනට අඩු කරන්න පුළුවන්. ඒ හින්දා අර සාමාන්‍ය ප්‍රායෝගිකව කියන අර්ථකුත් තියෙනවා මේ මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරන්න ඒක සෑහෙන සැහැල්ලුයි කියන එක. ඉතින් ඒකට උත්සාහ කරන්න ඒක වටි. හරි. අපි ඊළඟ කාරණාවට ගියොත් මෙන්න මේ කාරණාව. අවමානෙන් ස්වාභිමානයට කියන කාරණාව මට මේක ඇත්තටම මතක් කරන්න ඕනේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අපේ තියෙන ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක අපි හරියට තේරුම් ගන්න නැතුව අනිත් පිරිස උදෙසා අපේ ජීවිතේ රූකඩයක් බවට පත් කරගත්තාම ස්වභාවයෙන්ම උරුම වෙන දේ තමයි ආතතිය. ඔය ආතතියත් එක්ක යම් තැනකදී මම ඉස්සෙල්ලා මතක් කරා Tamanට එන අදහසක් මට මේ ලෝකේ ජීවත් වෙන්න තරම් මම දක්ෂයෙක් නෙවෙයි, මම මෝඩයෙක්, මට මේක තේරෙන්නේ නැහැ, අනිත් මිනිස්සු මට වඩා ඉහළට යනවා, මට මේක කරගන්න තේරෙන්නේ නැහැ ආදී වශයෙන් තමන් සම්බන්ධව තියෙන ස්වාභිමානය අවමානයකට දාලා පහත් කරලා තමන්ගේ පෞරුෂය තමන් විසින්ම කෑවොත්, තමන් විසින්ම කුඩුපට්ටම් කරගත්තොත්, තමන් විසින්ම විනාශයටපත් කරගත්තොත් ඒක තමයි මේ ලෝකේ සාමාන්‍ය මනුස්සයෙක්ට, සාමාන්‍ය සත්වයෙක්ට වෙන්න දින ඉතා විශාලම අපරාධය. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මිනිස්සු සාමාන්‍යයෙන් තමන්ගේ තත්ත්වය තියාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ මිනිස්සු තමන්ගේ තත්ත්වය පහළට දාගන්නවා කියන ඒ රිස්ක් එකේ නෑ. හැබැයි මේ ආතතිය, මේ සමාජයේ තියෙන ස්වභාවය තේරුම් ගන්න බැරි වෙනකොට එයාට
තමන්ගේ මනසින්ම චෝදනාවක් එනවා. උඹ තමයි වැරද්ද. උඹ ඉන්න එක තමයි ප්‍රශ්නේ කියන එක. ධර්මයේ පැත්තෙන් ඕක හරියට අල්ලගත්තොත් එයාට ගොඩ යamak තියෙනවා. හැබැයි මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සුගේ චින්තන රටාව. එතකොට සාමාන්‍ය මිනිසෙට තමන්ම තමන්ම තමයි වැරදිකාරයා කියලා තමන්ගේ මනසින්ම හංගඩු ගහීම එනකොට, තමන්ගේ මනසින්ම ලේබල් ගැසීම එනකොට එයාට තියෙන එකම පිළියම, එයා ධර්මයක් දන්නේ නැත්නම්, ලෝකේ සම්බන්ධව අවබෝධයක්වත් නැත්නම් එයාට තියෙන එකම පිළියම ජීවිතය අයින් කරගන්න එක තමයි. එතනටපත් වෙන්නේ මේ තමන්ට තියෙන අභිමානය, තමන්ගේ තියෙන පර්සනැලිටි එක තමන්ම හදාගත්ත දේවල් වලින් විනාශ කරගන්න නිසා. තමන්ම යවපු බූමරැංගුව තමන්ටම ඇවිල්ලා වැදින එක තමයි ඔක වෙන්නේ. ඒ හින්දා මම මේකේ ඊටාම අවධාරණයෙන් මතක් කරන්නේ කුමන දේ කෙලස වුණත් මොන දේ ජීවිතේ වුණත් තමන්ට ලැබිච්ච ජීවිතේ නැත්තම් තමන්ගේ තියෙන පෞරුෂත්වය බෙද ගන්න එපා. මොන දේ වුණත් තාම අපිට හුස්ම ටික වැටෙනවා කියන තැනින් හරි අපේ ජීවිතය අපි අල්ලන් ඉන්න ඕනේ. ඔර මම උදාහරණයක් කිව්වොත් එහෙම මේ ලෝකේ කූඹියෙක්ගේ ජීවිතය ගන්න කවුරු උත්සාහ කරොත් මේ කූඹියාගෙන ඊටාම පොඩි සතෙක්නේ. අපිට හිතෙන්නේ නැහනේ යා මහ ලොකු මේ වැඩක් කරනවා යාගේ ජීවිතය කියලා අපිට සාපේක්ෂව. හැබැයි අපි කූඹියෙක් වල්ලා කූඹියව මරන්න උත්සාහ කරොත් ඒ කූඹිය පවා එච්චර ශුද්‍ර මට්ටමේ ශරීරයක් තියෙන කූඹිය පවා තමන්ගේ ජීවිතය රැකගන්න අතිශය වෙහෙසක් ව්‍යායාමයක් කාර්යභාරයක් කරනවා. මොකද තමන්ගේ ජීවිතේ එච්චරට ඒ කූඹියට පවා වටිනවා. ඒ මොකද තමන්ගේ තියෙන අභිමානය, තමන්ගේ තියෙන ජීවිතේ වටිනාකම මේ කූඹිය දන්නේ හින්දා. එතකොට මේ ලෝකේ ඉන්න අපිට පේන මට්ටමේ කුඩාම ජීවිතයත් ඔච්චර සටනක් කරනවා නම් අපේ ජීවිතය පවත්වා ගන්න. නැත්නම් අපේ තියෙන ඒ පර්සනැලිටි එක පවත්වා ගන්න. මිනිස්සු විදිහට අපිට හිතන්න කියන්න කරන්න පුළුවන් මනසක් ඇතුව සත්‍යයක් හොයාගන්න පුළුවන් මට්ටමේ වටපිටාවක් ඇතුව මොලයක් බුද්ධියක් මෙහෙවන්න පුළුවන් මට්ටමේ ප්‍රඥාවක් ඇතුව ඉපදිලා අපි යම් දවසක අපේ ජීවිතය කියන තැන අවතක්සේරුවට අපි විසින් දාගන්නම නම් ඒක අතිශය භයානකයි. බාහිර සමාජය මොන දේ කිව්වත් Taman දන්නව නම් තමන්ගේ හෘද සාක්කියට එකගව මම කරපු දේ මෙන්න මේ පදනමින් තමයි කළේ. ඒක වැරද්දක් නම් ඒ වැරද්ද හැටියට තමන් කරපු දේ නිවැරදි නම් ඒක නිවැරදි භාවයෙන් පිළිගන්න තමන් දක්ෂයි නම් කවදාවත් කාටවත් තමන්ගේ ජීවිතයට ඇඟිලි ගහලා තමන්ව අවතක්සේරුවට පත් කරන්න බෑ. ඒක හරියට මහමූදේ යාත්‍රා කරන මහා නැව් තියෙනවා. හැබැයි මේ මහා නැව මහා සාගරයට සාපේක්ෂව කූඹියක් වගේ තරමක්. හැබැයි හොඳට බලන්න ඔය මහා සාගරයේ තියෙන මහා ජල කඳට කවදාවත් නැව ඇතුළට ඇවිල්ලා නැව පෙරලන්න බෑ. නැව යම් දවසක ඉඩ දුන්නොත් එහෙම වතුරට ඇතුළට එන්න අනිවාර්යෙන් ගිලනවා. නැව යම්තා කාලයක් වතුර ඇතුළට එන්න නොදී නැව ආරක්ෂා වෙනවද? ඒ මට්ටමට නැව සුරක්ෂිත ගමනාන්තයක් දක්වා එක්කන් යනවා. හැබැයි යම් මොහොතකදී නැවේ පැලුද්දක් ඇති කරගත්තොත්, නැවේ කුඹ ගහක් කැඩුනොත්, නැවේ නාවිකයා වෙන පැත්තකට සුක්කානම කරකෝලා නැව ආබාධ කරගත්තොත්, කොරල් පඩයක වද්ද ගත්තොත් නැව දුබල වෙනවා, නැව හානි වෙනවා. අර වතුර ටික කොහොමද ඇතුළට ගහලා නැව සුන්නත් දූලි කරලා දාන්න. ඒ හින්දා හැමසෙම නැව පොඩි වුණාට තේරුම් ගන්න නැවේ ලොකු හයියක් තියෙනවා. අර මහා ජල කඳට ඇතුළට එන්න නොදී තමන් යන ගමන යන්න. ඒ වගේ අපි පුද්ගලයෝ විතර තනි තනියම මේ ජීවිතේ පොඩ්ඩක් ඇනලයිස් කරොත් අපිත් නැව් වගේ තමයි මේ මහා සාගරේ යන. ඒතකොට අපි යම් තැනක ඉඩ දුන්නොත් එහෙම අපේ තියෙන පෞරුෂය බිඳෙන්න ඒ අනුබල දීම තමයි අපේ සුන්වත් අපේ ජීවිතේ හානි කරගන්න තියෙන ප්‍රධානම තැන. මම ඉතින් මතක් කරේ නැවට හැකියාව තියෙනවා මහා ජලකඳ පාලනය කරගන්න තමන්ගේ ඇතුළට වතුර එන්න නොදී. ඒ වගේ මිනිසෙක් විදිහට අපිට මේ ලෝකේ මොන ප්‍රශ්න ටික ආවත් තමන් සම්බන්ධව තියෙන ආත්ම විශ්වාසය කඩන කරගෙන තියාගන්න තා කාටවත් කිසිම දෙයකින් හානි කරන්න බෑ. ඔන්න උතනින් තමයි අර අපි කතා කරන අපේ තියෙන මේ චින්තනය කියන එක අවදි වෙන්න ඕනේ. කෙනෙක්ට මේ ලෝකයේ සම්බන්ධ පෘතුල බුද්ධියකින් බලන්න පුළුවන් නම් එයා මේ ලෝකයේ සම්බන්ධ නිවැරදි දැක්මක් ඇතුව ජීවත් වෙනවා නම් ඒ මනුස්සයව මේ ලෝකේ තියෙන කිසිම දෙයකින් හොල්ලන්න බෑ. ඔන්න ඕකට තමයි අකම්පිතයි කියලා කියන්නේ. ඉතින් ඕකේ ඉන්න ඉහළම උත්කෘෂ්ඨම උත්තමයන් වහන්සේලා තමයි රහතුන් වහන්සේලා. උන්වහන්සේලා කිසිම අටලෝදහමකින් කම්පා කරන්න බෑ. එච්චරටම සවිමත්. ඒ නෞකා කියන්නේ මේ ලෝකේ කිසිම සාගරයක ගිල්ලන්න බැරි දේවල්. ඉතින් අන්නේ තැනට තමයි අපේ අදහස යොමු වෙන්න ඕනේ. ඉතින් මම මේ මතක් කරේ ප්‍රායෝගික ජීවිතේ වුණත් යම් තැනකදී තමන් සම්බන්ධ තමන්ට චෝදනාවක් එනවා නම් තමන්ගේ මනස තමන්ට චෝදනා කරනවා නම් උඹ වැරදි උඹ මෙහෙමයි කරේ කියන එක. ඒකට ඉඩක් දීලා බලන්න මේ චෝදනාව ඇත්තද නැත්තද කියන එක. චෝදනාවක් කරලා තමන් ඇත්තට මේක කරා නම් ඒක දෙහිතක් නැතුව පිළිගන්න. මොකද පිළිගන්නවා කියන එක තමන් දන්නේ නැහැ කියන එක තමන් වැරද්දක් කරා කියන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ඒක කොහොමද ස්වභාවිකයි. මිනිස්සු උනහම වැරදි වෙනවා. ඒක පිළිගැනීම හෝ තමන් නිවැරදියක් කළා නම් ඒක සමාජයෙන් කොච්චර ගැරහුම් වලට නින්දා වලට ලක් වුණා තමන්ට අභිමානයක් තියෙනනේ මම කලේ හරි දේ. අර අසර කියමනක් තියෙන්නේ හුඟක් කට්ටියට ඊට පායන දර්ශනේ පේන්නේ නැහැ. මොකද හුඟක් කට්ටිය නිදාගෙන ඉන්න නිසා කියලා. ඒ වගේ සමහරට අපි කරන හොඳ වල තියෙන ප්‍රතිඵලය එකපාරට ලැබෙන්නේ නැහැ. ඊට ටික කාලයක් යනවා. ඉතින් මේ කාලය ඇතුළත තමන්ට මොන හරි දෙයක් නින්දාවක් අවලාදයක් එනකොට තමන් හෙල්ලෙන්න ගත්තොත් ඒ ප්‍රතිඵලයේ ලැබෙන කාලට තමන්ට ඒකේ භුක්තිය නැත්නම් ආත්ම තෘප්තිය ලබන්න වෙන්නේ නැහැ. ඒවට හෙල්ලෙන්න ගියොත්. එහෙනම්
මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම නරෝත්තමයන් වහන්සේ කියන්නේ බුදුපියාණන් වහන්සේ. බුදුපියාණන් වහන්සේලා මේ ලෝකෙට මහා කරුණාවෙන් දේශනා කළේ මේ සියලු සත්වයා සසරෙන් ගොඩ යන මට්ටමේ දර්ශනයක්. හැබැයි එවැනි ධර්මයක් දේශනා කරපු බුදුපියාණන් වහන්සේලාට ගැරහුම් බැනුම් නිന്ദා අවලාද සියලුම කුඩු කේඩුකම් වෙලා තියෙනවා. හැබැයි බුදුපියාණන් වහන්සේලා මතක් කරන්නේ ඒ සියල්ලම ඉවසා දරාගෙන අර සංග්‍රාමයේ ඉන්න හස්තිරාජයට ඊතල පහරලාදී වදිනකොට ඒවා ඉවසා දරාගෙන සංග්‍රාමයේ හිටියා වගේ. මේ සියලු චලනය වෙන කම්පන මැද බුදුපියාණන් වහන්සේ අකම්පිතව වැඩ හිටියා කියන එක. අපිට මේ මට්ටමට චින්තනයක් ගේන්න තමයි ධර්මයක් තියෙන්නේ. නමුත් මේ මට්ටමට අපිට බැරි වුණත් අපි මේ සාමාන්‍ය ලෝකයේ තියෙන මිනිස්සුන්ගේ තියෙන ආකල්පීය විවිධත්වය, මිනිස්සු හිතන පරාසයේ තියෙන වෙනස්කම් නිසා, නැත්තම් මේ මිනිස්සුන්ගේ තියෙන පටු චින්තනය නිසා එක එක විදිහට Tamanට එන ගැරහුම්, බැනුම්, නිന്ദා, අවලාද ඒ ස්වභාවයෙන් තියෙන ඒ සියලුම දේවල් වල ඒක වෙන්නේ ඇයි කියන කාරණාව පොඩ්ඩක් විමසන්න ගත්තොත්, ඒ කියන්නේ තමන්ට බාහිරින් එන දෙයක් නිසා තමන්ගේ ජීවිතේ කඩන් වැටෙන තත්ත්වයටපත් නොකරගෙන ජීවත් වෙන්න අපේ මනස හදාගත්තොත් ඒක තමයි වටින්නේ. එහෙම වුණොත් කවදාවත් අවමානීය කියන එක තමන්ට ලැබෙන්නේ නැහැ. හැමතිස්සෙම අර ආත්ම තෘප්තියෙන් තමන්ගේ තියෙන පෞරුෂත්වය තියාගෙන ඉන්න පුළුවන්. මේදී වරද්දවල ගන්න එපා. පෞරුෂත්වය තියාගෙන ඉන්නවා කියන්නේ අර මට ලොකු ස්ටේටස් එකක් තියෙනවා කියලා පෙන්නන එක නෙමෙයි. මම මුලින්ම එක කිව්වා. ස්ටේටස් එකක් හදාගන්න දඟලනවා කියන්නේ අපේ රංගපෑම. ඒ කියන්නේ අපි බාහිර සමාජයට මම මෙහෙමයි මම මේ වගේ පොරක් කියලා පෙන්නන එක තමයි ඒ තියෙන්නේ. ඒකෙන් එන්නේ ආතතියට. මොකද ඒ සත්‍ය පාලනය කරගන්න අපිට හැමදාම වෙන්නේ නැහැ. මම මෙතන මතක් කරේ අවංකව සත්‍යවාදීව මානසිකත්වය ඉස්මතු කරගන්න කරන උත්සාහය. එහෙම කරගත්තොත් අපිට එන්න තියෙන බාහිර වලපෑම් ඉතාම අඩුයි. මොකද අපි කාමයට ලොකුවට ලැබියාවක් නැත්නම් අපිට කාමයේ පැත්තෙන් එන්න තියෙන චෝදනා ගල්මුල් පහර හුඟක් අඩුයි. අපි නෙක්කම්මයට බරයි නම් අපිත් එක්ක එකතු වෙන පිරිසත් නයිස්කම්මයට බර සත්පුරුෂ කලක් වෙනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ හරහා අපිට මොන ප්‍රශ්නේ වුණත් අපේ ජීවිතේ පාවුණත් අර වටපිටාව වෙන සත්පුරුෂෝ නිසා අපිව ආයෙ එනර්ජයිස් කරනවා. නෑ මේක මෙහෙම වෙන්නේ මේ කාරණා නිසා. ඔබ බය නොවි යන් කියන තැනට එක්කන් යන්න පුළුවන් සත්පුරුෂයෙක් අපිට හම්බ වෙනවා. ඒ ඔක්කොම ටික වෙන්නේ අපි අර මම ඉස්සෙල්ලා මතක් කරා වගේ අර ආතතිය පීඩණය ලැබෙන ඒ භෞතික වටපිටාවත් එක්ක තියෙන ඔට්ටුව පොඩ්ඩක් නතර කරගන්න උත්සාහ කළොත් වගකීම් වලින් අනවශ්‍ය දේවල් වලින් අපේ ජීවිතේ නිදහස් කරගන්න ඔය වටපිටාව හදන්න පුළුවන්. ඒකත් එක්ක අපි ඊළඟ කාරණාවට ගියොත් මෙන්න මේක අල්පේච්ඡතාවය. මම අර කියන් ආපු එකේ ඊළඟ සම්බන්ධය මුලින්ම කතා කරන් ආපු ටික මතකයි නම් අර තියෙන බාහිර භෞතිකයට අපි බොහෝ ඇලිලා ගැලිලා මහජනයාව සතුරු කිරීම පිණිස අපේ තිබ්බ ජීවිතය ඒ නිසා ලැබිච්ච වාසි වලට වඩා අවාසි වැඩි කියන තැනින් අපි තේරුම් ගත්තොත් අපේ ආතතිය විතරයි වැඩිලා තියෙන්නේ අපේ තියෙන බෙහෙස මහන්සිය විතරයි වැඩිලා තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ නිසා තමයි Tamanටත් තමන් එපා වෙන තැනට මේ ලෝකේ අපිපත් වෙලා තියෙන සමහර තැන්වල කියලා තේරුම් ගත්තොත් අපිට එනවා අදහසක් අපි අනුන් උදෙසා රඟපාමින් ජීවත් වෙන ජීවිතයේ තේරුමක් තියනවද කියන එක. හොඳට බලන්න සාමාන්‍ය ජීවිතයක මිනිස්සු හම්බ කරන සල්ලි වලින් බහුතරය වේදන් වෙන්නේ ඇඳුම් පැළඳුම් යාන වාහන ඉන්න ගෙවල් දොරවල් කන බොනේ වෑ තියෙන ඔය අනවශ්‍ය වියදම පියවන්න. ඉතින් කොහොමත් අන්තිමට මිනිසුන්ට ණයකාරයෝ වෙලා තමයි මැරෙන්න වෙන්නේ. කෙනෙක් තේරුම් ගත්තොත් මේ ජීවිතයේ යැපීම පිණිස මේ ජීවිතයේ සත්‍යයක් සෙවීම පිණිස නැත්නම් මේ ජීවිතයේ තියෙන ඇත්ත යථාර්ථය හොයා ගැනීම පිණිස තමයි අපිට මනුෂ්‍යත්වයක් නැත්නම් අපිට මොළයක් බුද්ධියක් තියෙන්නේ කියලා. ඒ මනුස්සයා අර තියෙන බාහිර අනවශ්‍ය වගකීම් වලින් නිදහස් වීමේ යුද්ධය පටන් ගන්නවා. ඒක මම යුද්ධය කියලා කිව්වේ සාමාන්‍ය ලෝකයේ ඇතුලේ ඕක පටන් ගන්න එක ලේසි නෑ. මොකද මම මගේ ආත්ම තෘප්තිය පිණිස සත්‍ය සෙවීමේ මානසිකත්වයකින් මම සාමාන්‍ය කාමුක සමාජයට ගියාම කාමයේ läගලා ඉන්න පිරිස කවදාවත් අපිට ආශිර්වාද කරන්නේ නැහැ. අවලාදම තමයි නගන්නේ. ඔහොම කරන්නේ මොකද තව කල් තියෙනවනේ තාම වයස පොඩිනේ. තාම රසව පටන් ගත්ත දෙන්නේ තාම ඉස්කෝලේ ඉවරනවා එතන. ඔය වගේ තැන් වලින් තමයි කට්ටිය පටන් ගන්න. හැබැයි Tamanට මේ ලෝකේ තියෙන මම අර කලින් මතක් කරන් ආවා වගේ තියෙන හිසරදය ව්‍යසනය ඒකේ තියෙන මන්ද මානසිකත්වය ඒකේ තියෙන රංගපෑම පොඩ්ඩක් තේරුණා නම් ඒ රංගපෑමෙන් ගැලවෙන්න ඕනේ කියන මානසිකත්වය එනවා කියන්නේම අර මහා ආසාවල් පොදිබදන් හිටපු මනසට තේරෙනවා මෙච්චර දේවල් ඕනේ නැහැ මිනිහෙට සතුටින් ජීවත් වෙන්න කියන එකට. අන්න එතනින් තමයි යාගේ අල්පේච්ඡතාවයේ ගමන පටන් ගන්න. ඉතින් අල්පේච්ඡය කියලා මම මතක් කරන්නේ මෙහි. ඇඳුම් අඩුවෙන් අඳිනවා, කන බොන එක අඩුවෙන් අඳිනවා, යන එන ගමන් අඩු කරනවා කියන අර්ථය නෙමෙයි. Tamanට අවශ්‍ය දෙයට අවශ්‍ය දේ වෙනුවෙන් අවධානය දීලා ඒ අවශ්‍යතාවයේ පිණිස පමණක් Tamanට තියෙන ඒ තමන්ගේ තියෙන වපසරිය තමන්ගේ තියෙන බඩු බාණ්ඩ තමන්ගේ තියෙන ඒ මිත්‍රත්වය තමන්ගේ තියෙන සමාජ වටපිටාව පාවිච්චි කරනවා නම් එතන තමයි අල්පේච්ඡ ගුණය දිනු වෙන්නේ. හැබැයි කෙනෙක් ඔක වරදවා වටහාගෙන අර නිකණ්ඨනාත පුත්යන් වහන්සේලා වගේ නැත්නම් ඔය ඒ කාලේ හිටපු දර්ශන මතවාද දරපු කට්ටිය වගේ ඇඳුමක්වත් අඳින්න නැතුව කන බොන එකත් අයින් කළා දාලා ඒ වගේ මට්ටමට එනවා කියන්නේ අල්පේච්ඡතාවය නෙමෙයි. ඒක අත්තිකලමතාන යෝගය කියන එක්ස්ට්‍රීම් අන්තයක් ඒක. ඒක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. තමන් මේ වෙනකොට තමන්ට නඩත්තු කරගන්න බැරි අනවශ්‍ය විදිහට මවාගෙන තියෙන ජීවිත වලින් පොඩ්ඩක් නිදහසෙන් උත්සාහ කරනවා නම් අල්පේච්ඡතාවය පටන් ගත්තා කියන දරන යත හැකියි. ඉතින් ඒක තමයි අර මම ඉස්සෙල්ලා මතක් කරපු අනිත් මිනිස්සුන්ව සතුරු කරන්න තියෙන එකේ පුස්ස දැකලා ආතතියේ තියෙන දෝෂය දැකලා තමන් තුළ තියෙන තමන්ගේ පෞරුෂත්වයට මේ වදින ගල්මුල් පහරේ තියෙන ඒ භයානකම දැකලා කෙනෙක් අන්න එතනින් තේරුම් ගත්තොත්
නිවෙන පැත්තට යන එක, අල්පේච්ඡ වෙන එක. සාමාන්‍ය මිනිස්සු තරම් මේ කාමයට ඇලිලා යන එකේ මෝඩකම නැත්නම් කාමයට ඇලිලා ගිය එකේ තියෙන පාඩුව දකිමින් එතනින් අයින් වෙන්න උත්සාහ කරන එක තමයි අල්පේච්ඡතාවයේ ආරම්භය. ඉතින් ඒකට හැමෝම ලේසි පහසු වීරයක් නෙමෙයි. සෑහෙන ලොකු වීරයක් යොදන්න ඕන. මොකද කාමයේ තුල läගපු මනසකට කාමෙන් අයින් වෙන්න නැත්නම් මහා ආසාවල් ගොඩක් එක හිටපු මිනිසුන්ට ආසාවල් ටික කඩු කරගන්න කිව්වහම ඒක ටිකක් වදින මරු පහරක් සාමාන්‍ය ජීවිතේට. මොකද ඒකට අපේ පුරුද්දක් නැහැ. හැබැයි මට කියන්න තියෙන්නේ අපි සසරේ ඕන තරම් මේක පැත්ත පුරුදු කරලා තිනවා කාමයේ පැත්තට. ඒ හින්දා තමයි තාමත් එකකින් ගලව ගන්න බැරි අපේ මනස. අපි කලින් ඒ තියෙන ප්‍රැක්ටිස් එකේ ඒ තියෙන ආభాසයේ ධර්මකම තමයි තාමත් අපිට උතනින් යන්න බැරිලා තියෙන්නේ. ඉතින් කලින් පුරුදු කරගත්තේ නැති ගුණයක් නේ නෙක්ඛම් මේ පැත්තට අපේ මනස දාන්නේ. ඒ හින්දා දැන් පුරුදු කරොත් මේ මොහොතේ පුරුදු ගන්න පටන් ගත්තොත් ඒක සසරට ලොකු ලාභයක් වෙයි. මොකද ඒ ස්කිල් එක හැදෙන නිසා. ඒ හින්දා මම කිව්වේ කී වටපිටාව පොඩ්ඩක් ගැඹුරු බලන්න. ඒකට තේරෙයි අපි ඉන්න මට්ටමේ අපිට ප්‍රශ්න වෙලා තියෙනවා නම් ඒවට මූල ප්‍රත්‍ය මොකද්ද? අපේ තියෙන අඩුපාඩුව මොකක්ද මේ ප්‍රශ්න වලට අපිව මැදිහත් වෙන්න කියන එක හොඳට තේරෙයි පොඩ්ඩක් හිතුව. මම ඒක කිව්ව මුලින්ම අවංකව හිතලා බලන්න. එතකොට මම ඔය කියපු කාරණාවල පොඩ්ඩක් ගැඹුරු අල්ල ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රධානම දේ. ජීවිතයේ අරමුණ මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ පර්පස් එක, මිනිස්සෙක් වුණාම තියෙන පර්පස් එක මොකක්ද කියන එක. අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියන එක. මේ කාරණාව ඉස්මතු වෙන්නේ අර තියෙන අල්පේච්ඡතා ගුණයත් එක තමයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අතිශය කාර්යබහුලයි නම් කාමයටම ලැබී නම් අනිත් මිනිස්සු සතුරු කරන ඒ සර්කස් එකේ නම් ඉන්නේ. ඒ වගේම ආතතියෙන් පිරලා නම් Tamanටත් Taman එපා වෙන මට්ටමට මේක ව්‍යාකූල වෙලා නම් කවදාවත් ජීවිතේ අරමුණ පැහැදිලි වෙන්නේ නැහැ. එයාට ජීවිතේ අරමුණක් ඇත්තම නැහැ. එයා සම්පූර්ණ අපි කියන්නේ සරල වශයෙන් කියනවා ලොස්ට් කියන එක. ඒ කියන්නේ එයා අතරමං වෙලා ඉන්නේ ජීවිතය ඇතුලේ. එයාට කිසිම කෙනෙකුගේ උදව්වක් ගන්න වෙන්නේ නැහැ. කෙනෙක් මම ඉස්සර කිව්වා වගේ අල්පේච්ඡතාවයටපත් වෙන්නේ ඔන්න ඔය තියෙන දෝෂික දැකලා. ওই දෝෂික දැකපු කෙනෙක් අල්පේච්ඡතාවයටපත් වෙනකොට තමයි යා තේරුම් ගන්නේ සාමාන්‍ය ලෝකේ හැමෝම එකම විදිහේ රවුමක යන්නේ. ඇතුලේ තියෙන සියලුම තොරතුරු සමානයි. පිටකව ටික විතරයි වෙනස් සාමාන්‍ය ලෝකේ හැමෝගෙම කියන එක. ඔන්න ඔය කාරණාව ඉස්මතු වෙනකොට අර සත්පුරුෂයා තේරුම් ගන්නවා එහෙනම් ජීවිතයේ අරමුණ විය යුත්තේ මේ සාමාන්‍ය අර පිස්සු බල්ලෝ මස් කට්ටක් පස්සෙන් දුවනවා වගේ. නැත්තම් සාමාන්‍ය මිනිස්සු කාමයේ පස්සෙන් දුවනවා වගේ. අර ඒ හොඳ කතාවක් තියෙනවා මේ මස්ස දැල්ලක් පස්සේ පන්නන රාජලියන්ගේ ජීවිත කියලා. කවදාවත් ඒකේ නිමාවක් නැහැ කියන එක. ඒ වගේ මේ දුවන තරඟය ඇතුලේ මේ මිනිස්සු හිතන් ඉන්න ආත්ම තෘප්තිය ලැබෙන්නේත් නැහැ. මිනිස්සු හිතන් ඉන්න මානසික නිදහස හම්බෙන්නේත් නැහැ. කවදාවත් Tamanට ඕනෑ කරපු සතුට සාමකාමීත්වය මිනිසුන්ට ලැබෙන්නේ නැහැ කියන එක අර අල්පේච්ඡ මනසක් තියෙන මනුස්සයා තේරුම් ගන්නවා. එතකොට තමයි ඒ මනුස්සයා කලින් හිතන් හිටියේ කාමයේ පැත්තෙන් දිනන්න පුළුවන්, රජ වෙන්න පුළුවන්, Tamanගේ ආත්ම තෘප්තිය හදාගන්න පුළුවන් කියන චින්තනය එක කරේ. හැබැයි ඒකේ දෝෂය දකිනකොට එයාගේ අරමුණ වෙනස් වෙන්න ගන්නවා දැන්. එයාගේ ජීවිතයේ අරමුණ මේ කාමයේ පස්සෙන් පැනවීම නෙමෙයි. මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා Tamanගේ මනසට ගන්න ඒ වීරිය තමයි එයාගේ අරමුණ බවට දැන් ඊළඟට පත් වෙන්න ගන්නේ. ඔන්න උතන තමයි හොඳම තැන එන්නේ. ඔන්න උතනේ තමයි මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන ප්‍රවාහයටම ගිහිල්ලා හෙම්බත් වුණාට පස්සේ එතන ඉන්න සත්පුරුෂයෝ තීරණයක් ගන්නවා මේක නෙමෙයි කළ යුත්තේ මෙතනින් ගැලවෙන මඟකට එන්න ඕනේ කියලා. ඔන්න ඕක තමයි නික්කම්මේ ආනිසංස බලනවා කියලා කියන්නේ. කාමයේ ආදීනවේ ඉස්මතු වෙනකොට නික්කම්මේ ආනිසංසයට තමන්ගේ මනස එනවා. එතකොට තමයි යා ජීවිතේ තව තව අල්පේච්ඡ භාවය පුරුදු කරමින් හික්මීම පුරුදු කරමින් තමන්ගේ ගුණධර්ම ටික වඩමින් ජීවිතයේ අරමුණ සම්පූර්ණ වෙන දිශාවට යොමු කරන්නේ. ඔන්න ඔහම ජීවිතයේ අරමුණ වෙනස් කරගත්ත කෙනා. ඒ කියන්නේ භෞතිකයෙන් කාමයෙන් තමන් හිතන අරමුණට ළඟා වෙන්න බෑ. අරමුණ කියලා මතක් කරන්නේ සරලම කතාව සතුර කියන එක. තමන් හිතන් ඉන්න සතුර මේවෙන් ලබන්න බෑ කියන චින්තනය ආපු තැන. ඒක නා හොයන්න ගන්නවා. එහෙනම් මේකෙන් මම මේ කරන වැඩේ සතුරක් ලබන්න බැයි නම් මොකද්ද මේ ලෝකේ ඇත්තම සතුර හොයන්න ඕන විදිහ කියන එක. ඔන්න ඕක හොයන්න කෙනෙක්ගේ මනස ඉස්මතු වෙනවා නම් අන්න ඒක තමයි ජයග්‍රහණයේ මනුස්සෙක් වෙලා ඉපදිච්ච එකේ උපරිම වටිනාකම ලබන්න දෙන පළවෙනි පඩිය ඕක. හරිද? මෙන්න මේ කාරණාවත් එක තමයි මනුස්සයෙකුගේ ජීවිතයේ ගුණධර්ම ටිකේ වර්ධනය වෙන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් මෙන්න මේ කාරණාව. කරුණාවර මනුස්සකම කියන එක. ඔකට සරලවම නිකන් ඔය අපි තියෙන සාමාන්‍ය භාවිත වචනයක් කිව්වොත් ඔය unconditional love කියන එක. නැත්නම් kindness කියන එක. මේක එන්නේ ඇත්තරම මේ සාමාන්‍ය ලෝකයා සම්බන්ධව මේ අල්පේච්ඡ නැත්නම් ජීවිතයේ අරමුණු වෙනස් කරගත්ත සත්පුරුෂයෙක් දකින කෝණයත් එක්ක. මොකද මෙයා දැන් දැකලා ඉවරයි මේ මිනිස්සු නිකන් පිස්සු බල්ලෝ වගේ දුවන්නේ කවදාවත් නොලැබෙන මස් කට්ටක් පස්සේ. මස් කලඳක් හරි දිනනවා නම් කමන්නේ. හැබැයි මස් කට්ටක් පස්සේ මෙච්චර කට්ටක් ආගෙන දුවන්නේ. මේ රාජලියෝ හැමදාම ඔට්ටු වෙන්නේ මේ මස් දැල්ලකට. කවදාවත් කෙනෙක්ට නිදහස යෝග අනුභව කරන්න වෙන්නේ නැහැ. හැමදාම මේ මස් දැල්ලට පුරගන්න ලක්ෂ ගණක් රාජලිය ඉන්නවා. මේ සාමාන්‍ය ලෝකයේ ඇතුලේ කිසිම සෙල්ලමකින් කිසිම විදිහකට ලබන්න බෑ මේ මිනිස්සු වෙන සතුර කියලා තේරෙනකොට අන්න එතනදී එනවා අර කරුණාවර මනුස්සකම. ඒ මනුස්සයා ඊළඟ මොහොතේ දැන් තව කෙනෙක්ට උදව් කරන්නේ කාමයෙන් ලැබෙන තෘප්තියක් උදෙසා නෙමෙයි. මොන හරි සල්ලි ටිකක් හම්බෙයි, ඒ මනුස්සයා මට උදව් කරයි, ඒ මනුස්සයා මට මොන හරි අරන් දෙයි, ඒ වගේ මට්ටම නෙමෙයි. ඒ ටික ලැබෙන බෝනස් ටික.
මේ මනුස්සයා මේ සත්පුරුෂයාගේ මනස දැන් ක්‍රියාත්මක වෙන්නේ මේ මිනිසුන්ටත් මේ දුවන රේස් එකේ තියෙන විඩාව, වෙහෙස මාංශය, ආතතිය, එපා වීම මේගොල්ලන්ට කොහොමද ඉස්මතු කරලා දෙන්නේ කියන තැනට. මොකද එයා දන්නවා ඔය දුවන දිවිල්ල ඇතුලේ කවදාත් ඔය හිතන නිදහස හම්බෙන්නේ නැහැ කියලා. ඒක දැනගත සත්පුරුෂය තමයි අතරම මනුස්සකම කියන ගුණධර්මය වඩන්නේ. ඒකයි මේ ලෝකේ හුඟක් මිනිස්සු ඉන්න බව ඇත්ත. හැබැයි මනුස්සකම තියෙන මිනිස්සු ඉන්න බව අපිට හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. හුඟක් මනුස්සයෝ ඉන්න තැනක මනුස්සකම හදාගත්ත සත්පුරුෂයෝ අතිශයින්ම අල්පවයි ඉන්නේ. ඉතින් ඒකයි අර සත්පුරුෂයන්ගේ ආශ්‍රය හුඟක් අඩුයි කියලා කියන්නේ. මොකද ලෝකේ බහුතරය තියෙන්නේ අසත්පුරුෂ මානසිකත්වයකට බර වෙච්ච හදවත් තියෙන මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ගේ දෝෂයක් පෙන්වන්නේ නෙවෙයි මම. ඒගොල්ලන්ට එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ ජීවිතේ ඇත්ත අරමුණට ඒගොල්ලන්ගේ මනස නොයදිච්ච නිසා. මනුෂ්‍යත්වය නැත්තම් තමන්ගේ ගුණධර්ම ටික වැඩෙන්නේ මේ ලෝකේ තියෙන මේ පිස්සුව පොඩ්ඩක් හරි තේරුම් ගත්ත කෙනෙක්ට. ඒකෝර තමයි මේ මනුස්සයාගේ ඇත්තම මනුස්සකම ඉස්මතු වෙන්නේ. මේ කිසිම තේරුමක් නැතුව මේ ලෝකේ වෙන සිද්ධ වෙන වගේ වක් නැතුව පිස්සු බල්ලෝ වගේ දුවන මේ මනුස්ස සමාජය තුළ එක්කෙනෙක් හරි බේර ගන්න පුළුවන් නම් මෙතනින් අන්න එතනට මේ මනුස්සයාගේ හිතීම, වචන පිටවීම, ශාරීරික ක්‍රියාකාරීත්වය යොමු වෙන්නේ අන්න ඒ වගේ තැනින්. අන්න එතනින් තමයි මනුස්සත්වය කියන එක ලියලන්න දල්වන්න පටන් ගන්න. විකසිත වෙන්න පටන් ගන්න උතන. ඔන්න ඔය වගේ ජීවිතයකට උරුමකම් කිව්වොත් තමයි යාට සත්‍ය කියන ඒ ආලෝකය ලබන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මට මේ කාරණා මතක ගන්න ඕනේ. මේ මම කාරණා කිහිපයක් මේකේ ඉස්මතු කරන්න උත්සාහයක් දරුවා. ඒ කාරණා වෙන වෙනම පොඩ්ඩක් හිතලා බලන්න. ඒ එක කාරණාවක් හරි අඩුපාඩුවක් වෙනව නම් අනිවාර්යෙන් මේ මොහොතේ පාව මනස ආතතියෙන් ඉන්නේ. ඔය එක කාරණාවක් හරි අවුලක් වෙනව නම් තමන් ඊටාම ලොකු ආසාවල් පොදි බැඳගෙන ඉන්නේ. ඔය මම කියපු ಗುಣධර්ම ටික වැඩෙන්නේ නැත්නම් ඒ කියන්නේ එච්චරටම අල්ලා ගැනීම, ගහ ගන්න තියෙන ආසාව මේ සාමාන්‍ය ලෝකේ තිරිසන්ගත සත්වයන්ගේ තියෙන ස්වභාවය තමයි තමන්ගේ මනසවල තියෙන්නේ. ඉතින් ඒ තියෙන දෝෂය පොඩ්ඩක් දැක්කොත් තමන්ගේ තියෙන රංගපාන ජීවිතෙන් අයින් වුණොත් තමන් ඉන්න වහල් නැත්නම් රෝගඩ ස්වභාවයෙන් තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් ගලව ගත්තොත් අල්පේච්ඡතාවයට දොර විවර වෙනවා. අල්පේච්ඡතාවයටපත් වුණොත් එහෙම මනුස්සකම හොඳට වැඩෙන්න ගන්නවා. ඊටාම නිස්කලංක සංසුන් මානසිකත්වයක් ඇති වෙනවා. තමන්ගේ කය සැහැල්ලු වෙනවා. තමන්ගේ මනස සැහැල්ලු වෙනවා. ඊටාම නිදහසේ ඊටාම ගැඹුරු දෙයක් කිව්වත් තේරුම් ගන්න මනසක් එනවා. නෝකට තමයි කියන්නේ මනස කර්මන්නේ වෙන තැනට ගේන්න තියෙන උපනිශ්චය කියලා. ඔන්න ඔය කර්මන්නේ මනසක් හදාගත්ත කෙනෙක්ට තමයි ඇත්තටම මේ ලෝකේ තියෙන අතිශයින්ම ගැඹුරු සහ සියුම් ධර්මයක් දේශනාවක ශ්‍රවණය වෙනකොට නැත්නම් දේශනාවකදී ඇහෙනකොට ඒ මනුස්සයාගේ මනස කර්මන්නේ වෙලා ලබන්න ඕන ඉහළම මාර්ගඵල වලට ඒ අධිගමයන්ටපත් වෙන්නේ ඔය වගේ ජීවන ප්‍රතිපදාවක තමගේ ජීවිතේ ගත කරපු කෙනෙක්. එහෙම නැති කෙනට තාම අමාරුයි. මොකද ඒ කෙනාගේ මූලික තැනම ලොකු ව්‍යාකූලත්වයන් තියෙන හින්දා. මම මතක් කරන්න ඕනේ අපි සාමාන්‍ය ජීවිතවලත් අපි කටයුතු කරන තැන්වලදී මේ ප්‍රශ්න ටික එනවා නම් ඕගොල්ලෝ හොඳට බලන්න අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේ වැඩි ප්‍රමාණයක් වහල් බවට තමන් දන් දීලා ඇත්තේ. තමන් එක සින්නක් කරව අනිත් කටිය ලියලා ඇත්තේ. ඉතින් ඒ තියෙන අයිතිය නැවත තමන් ලබාගෙන තමන්ගේ තියෙන පෞරුෂත්වය ස්වාධීනව නගා සිටව ගන්න උත්සාහ කළොත් අල්පේච්ඡ භාවයට තමන්ගේ ජීවිතේපත් වෙයි. ඒ මට්ටමෙම තමන්ගේ මෙතුවක්කල් දුවපු ජීවිතයේ අරමුණ වෙනස් වෙයි. ඒ අරමුණ කලින් තිබ්බ අරමුණ වලට වඩා අතිශයම උත්කෘෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියන තැන තමන්ට හොඳට තේරෙන්න ගනි. ඒ ලැබෙන සතුට නිවහල් බව සැහැල්ලුව අනිවාර්යෙන් අර සැබෑ සතුට සොයා යාමේ මාර්ගයට අඩිතාරමක් බවට පත් වෙයි. එහෙම තමයි මේක කරගන්න වෙන්නේ. නැතුව අපි හිතනවා වගේ ජනේන විදිහට ඔහේ යනකොට බණක් ඇහෙයි ඔහොම ගියාම මට තේරෙයි කියලා තැනකින් අපි සාමාන්‍ය කාම ලෝකෙම දඟලන්න ගන්නවා නම් ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. හින්දා ඒ ප්‍රතිපදාව නැත්නම් ඒ ගුණධර්මයේ පුහුණු කරන තැනට තමන්ගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුවත් එක්ක ඔට්ටු වෙන්නේ නැතුව ඒකත් එක්ක ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඒ අඩුපාඩුව පටන් ගන්න තියෙන මූලයට ගහලා දාලා ඒ මූලයේ සුන්නදුලි ගන්න උත්සාහ කරන තමන්ගේ තියෙන අඩුපාඩුව නිකම්ම හැදෙයි. තමන්ගේ ගුණයන් තියෙනවා නම් ඒ ගුණේ හැදිච්ච මූලයේ තව තව සංවර්ධනය කරන්න පොහොර ටික දාලා වතුර ටික දාලා ඉරු එළිය ලබා දීලා ඒ පැලයක් මේ රෝපණය කර ගන්නවා වගේ. එතකොට තමන්ගේ තියෙන ගුණධර්ම තව ටිකක් තව තවත් දළු දාලා විකසිත වෙලා යයි. එතකොට තමයි මේකේ ඇත්තම මේ බුදුහාමුදුරු මතක් කරනවා වගේ මිනිස්සෙක්ටනේ අවම සුසුකම තියෙන බණක් අහන්න. ඉතින් තමන්ගේ මනුස්සකම හදා ගන්නවා කියන්නේ ධර්ම ශ්‍රවණයට මේ මනස සුදුසුයි කියන එක. තමන් මනුස්ස ඇඟක් තියාගෙන තිරසනෙක් වගේ වැඩ කරනවා නම් මනුස්ස ඇඟක් තියාගෙන පෙරේතෙක් වගේ වැඩ කරනවා නම් තමන් මනුස්ස ඇඟක් තියාගෙන නිරි අපායේ නිරිසත්ෙක් වගේ නම් වැඩ කරන්නේ ධර්ම ශ්‍රවණයට අභාව්‍යයි මේ ජීවිතේ. ඒකට තමයි කියන්නේ අර මනුස්සෙක් වෙලා ඉපදුනාට මේ මනුස්සකම ප්‍රයෝජනට ගන්න තමයි වැඩ නැහැ. මහා මූදේ වතුර ඕන තරම් තියෙනවා. හැබැයි බොන්න බෑනේ. ලුණු හින්දා. ඒ වගේ මනුස්සකමක් ලැබුණාට එයා නියම මනුස්සෙක් බවට පරිවර්තනය වුනේ නැත්නම් තමන්ගේ තියෙන ජීවිතයේ සැබෑ අරමුණ එයා එලිපෙලි කරගත්තේ නැත්නම් එයා මනුස්ස ඇඟක් තියාගත්ත තිරිසනෙක් පෙරේතෙක් මට්ටමින් මැරලා යනවා. ඒ තමයි බුදුහාමුදුරු කියන්නේ සාමාන්‍ය කාම ලෝකයේ ඉන්න කෙනෙක් කාමයට කැමති වෙලා මිය පරලෝකියොත් එක්ක තිරිසන් අපාය නැත්නම් පෙරේත අපාය තමයි උරුම වෙන්නේ කියන්නේ. ඒ හින්දා මම ওই කාරණාව හැමෝටම මතක් කරේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ වෙන ප්‍රශ්න ටිකෙන් පොඩ්ඩක් හිත ගලව ගන්න සහ ධර්ම මාර්ගය යනකොට වෙන්න තියෙන සමහර සිද්ධි වලින් Tamanට පොඩි පීඩාවක් ස්ට්‍රෙස් එකක් එනවා නම් ඒ ටික ගලව ගන්න. ඒ හින්දා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට මේකේ පොඩ්ඩක් අවධාරණය කරලා උද්දීපනය කරන්න ඕනේ.
ආතතිය වැඩි වෙන්නේ අනිවාර්යෙන් අතීත අනාගත එක්ක කරන ඔට්ටුව. ඔය තියෙන යුද්ධේ. ඔය යුද්ධේ පොඩ්ඩක් නතර කරලා Tamanගේ තියෙන අතීත අනාගත ඒ දුරස්ත භාවය ටිකක් ලං කරන්න උත්සාහ කරන්න. ඒතර පීඩනය අඩු. ධර්ම ශ්‍රවණය නැත්නම් සත්‍ය සේවීම ඒකට Tamanට මඟපාදයි. ඒ හින්දා ධර්මයේ තියෙන ඒ ස්වභාවය නැත්නම් මේ ලෝකේ තියෙන ඇත්ත යථාර්ථය මොකක්ද කියන දන්න නුවණ ගේන්න. ඒතකොට අර අපි කර හිටපු අතීත කතා සහ නාපු අනාගතයත් එක්ක ඔට්ටු වෙනව නිකම්ම අඩු වෙලා යනවා. ඉතින් එතනට හැමෝම ශක්තිමත් වෙන්න කියලා මම මතක් කරනවා. ඉතින් මේ කොටස මම මතක් කරන්න ඕනේ මෙන්න මේ ප්‍රතිපදාවේ කෙනෙක් ශක්තිමත් වෙනවා නම් මේ ප්‍රතිපදාව ඇතුළට කෙනෙක් රිංග ගන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාට මේ ප්‍රතිපදාව නැත්නම් මේ සත්‍ය සේවීම කියන එක ලේසි පහසුයි. ඒ තමයි එතන කාරණාව. හරි. මම අපේ හැමෝටම ශ්‍රවණය කරන්නන්ට උපනිෂද් පිණිස බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ සම්පූර්ණයෙන්ම විස්තර කිරීමට වඩා මට පොඩක් ඕනකමක් තියෙන ඒකේ තියෙන අර්ථය පොඩක් උලුප්පලා අපි මේ ධර්ම මාර්ගය තුල අපි කොයි පැත්තකද ඉන්නේ, අපි මොන වගේ මට්ටමකද ඉන්නේ කියන එක පොඩක් තේරුම් කරවන්න මම ඉස්සෙල්ලා කියපු කොන්ටෙක්ස්ට් එකටත් මේක සම්බන්ධ වෙලා එනවා. මේ සූත්‍රය උදකෝපම පුද්ගල සූත්‍රය. බුදුහාමුදුරුවෝ ජලය උපමා කරලා ජලයේ ඉන්න ජලයේ රැඳිච්ච පුද්ගල භාවයන් 7ක් උපමා කරලා කරපු දේශනාවක් මේක තියෙන්නේ. මේක ඇත්තටම ගත්තොත් මේ සසර සහ නිවන කියන සියල්ලම සම්මිශ්‍ර කරලා බුදුහාමුදුරුවෝ දේශනාව. මෙන්න මේ කොටස තමයි බුදුහාමුදුරුවෝ මේ උදකෝපම පුද්ගල සූත්‍රයේ අර්ථ දක්වන ප්‍රධාන කාරණා 7. මම මේ කාරණා 7 කියනනම් ඒතර හැමෝටම පොඩි අර්ථයක් එනින්ද. මේ පළවෙනි පුද්ගල භාවය තමයි මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ, ඒ කියන්නේ කිඳුනේ නිමග්නම වේ. දෙවෙනි එක මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ, කියන්නේ මතු වෙනවා කියන එක ඉපිල සිටියේ වෙයි. තුන්වෙනි එක මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල බලයි. හතරවෙනි එක අනුවිලෝකණය කරයි, කියන්නේ කෙනෙක් ඉපිල අනුවිලෝකණය කරනවා කියන එක හතරවෙනි එක. පස්වෙනි එක තියෙන්නේ මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යා යුතු මං බලා තරණය කෙරෙයි. ඉහළට ඇවිල්ලා වටපිටාව බලලා යන්න ඕන පැත්ත තීරණය කරලා තරණය කරන්න තමන්ගේ ශක්තිය යොදනවා. මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්‍රතිඝාතය කියලා පෙන්නන්නේ ප්‍රතිෂ්ඨාවට. ඒ කියන්නේ පිහිටා සිටු තැනට එනවා කියන එක. පැමිණියේ වෙයි. මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කලේ පරතර පැමිණි බ්‍රාහ්මණෝ ඊයේ තලෙහි නැත්නම් නිවනෙහි සිටිනේ වෙයි. මේක තමයි පුද්ගල භාව 7. මේකේ මම පොඩක් මේ සිංහල ගැඹුරුයි නම් මේකේ පළවෙනි කතාව කියනම් මේකේ බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ නිමග්නම වෙයි. මේකේ තේරුම තමයි මේ මහා ජලාශයක මිනිස්සෙක් වතුර ඇතුලේ ඉන්නවනම් ඒ මිනිස්සයා කවදාවත් ඉහළට යෑම පිණිස කිසිම උත්සාහයක් දරන්නේ නැත්නම් ඒ මිනිස්සයා වතුර ඇතුලේම ගිල්ල යනවා කියන එක තමයි නිමග්න වෙනවා කියලා කියන්නේ. හරිද? ඕක 100%ක් ඔකේ තියෙනම ස්වභාවයම උදකනේ. උදක කියලා කියන්නේ ජල පහරනේ. නැත්නම් ජලයනේ. අපි අහලා තියෙනවනේ මේ සසර කියන්නේ සැඩපහරක්, සසර කියන්නේ ඕගයක් කියලා. ඔන්න උතන්ට ඕක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ සසර කියන ජලාශය සම්බන්ධව තමයි බුදුහාමුදුරුවෝ මෙහෙම මතක් කරන්නේ මේකේ. සසර කියන ජලාශය ඇතුලේ තමයි සියලුම සත්තු ඉපදෙන්නේ. මාර්ගඵලලාභී නැරෙන්න ඊතුරු සියලුම පෘථග්ජනයි කියන සියලු සත්ව ප්‍රජාව සසර කියන ජලාශය ඇතුලේ ඉපදෙන්නේ. ඒකෝට මම මුලින් මතක් කරා වගේ කාමයට අතිශයම ලොල් වෙලා, අතිශය විශාල ආශාවන් එක්ක මහේච්ඡතාවෙන් බර වෙලා, ආතතිය අතිශයින්ම දරුණු විදිහට ඒ කිසිම හවුහරණක් පිළිසරක් නැතුව සතුටක් කියලා හිතාගෙන කවදාවත් සතුටක් නොලබපු සත්‍යෝ හරියට අර වතුර ඇතුලේ ඉහළට එන්න උත්සාහ නොකරන වතුර ඇතුලේම නිමග්න වෙලා යන පිරිසට හා සමානයි. ඒක තමයි පළවෙනි කොටස. ඔකට කියද්දි කියන්නේ ඔය ජලාශය ඇතුලේ ගිලෙනවා කියලා මතක් කරන්නේ කෙලෙස් ධර්ම බලවත්, පාපයට බය ලැජ්ජාව නැහැ, වීරය කියන ධර්මතා නැහැ. සලම කතා කරනවා මේ ලෝකෙන් එතර විය යුතුයි කියන ස්වභාවයට තේරෙන්නේ නැහැ. මොකද එයාට මේ ලෝකය කියලා හම්බෙලා තියෙන්නේ වතුර ඇතුලේ සිද්ධිය. ඊටාම සැලේ මම නිකමට කිව්වොත් එහෙම අපි හැමෝගෙම ජීවිත කාලවල යම් කාලයක් තියෙනවා ධර්මයක් කියන එක නමටවත් අපි දන්නේ නැති කාලවල අපි සතුරු හොයපු ක්‍රම ටික හිතලා බලනවා නම් හරි. ඒ ක්‍රම ඇතුලේ හැමදාම එන්නේ නූල් වල පැටලෙනවා මිසක් මේක ලෙහෙන පැත්තක් එන්නේ නැහැ. මේකෙන් බේරෙන්න අරකට ගිය ගමන් ඊට වඩා හපන් වෙනවා. ඒකෙන් බේරෙන්න තවයක් ගත්ත ගමන් මේකට වඩා අමාරු වෙනවා විපාක පැත්ත. මේකට වඩා අවුලියෝල් වෙනවා. කවදාවත් මානසික විදහාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේකේ තියෙන බලවත්ම සංවේගය මේකයි. දැන් මම මේක විස්තර කරනකොට අපිටත් නිකන් මැවිලා පේනවා. ඒක තමයි මේ ලෝකේ කොච්චර මේ මිනිස්සු මේ ධර්මයක් හොයන්න නැතුව මේ ලෝකෙම කකා, ලෝකයේ ඇතුළෙම අඬ ලෝකයේ ඇතුළෙම සතුරු වෙවි. මේ ලෝකයේ ඇතුළෙම මැරලා යනවනේ කිසිම කෙනෙක්ට මේ ධර්මය හම්බෙන්නේ නැහැ නේ කියලා. ඒක තේරුම් ගන්න. අපි ඔහොම සතුරු වුණාට ඇත්තම අර්ථයෙන් මේක බැලුවොත් තමන් කාමේ නිමග්න වෙලා ඉන්නේ. තමන් ජලාශය ඇතුලේ කිමිදිලා ඒක ඇතුලේ තමයි ජීවිතය ගත කරන්නේ කියලා ඒ කෙනාට තේරෙන්නේ නැහැ. ඔකයි ඔගේ තියෙන භයානක සහ මේ සංවේදීකම. අර හොඳ ලස්සන කතාවක් තියෙනවා මේ පොඩි මාළුවෙක් මුහුදේ පීනගෙන යනකොට වැඩිහිටි මාළුවෙක් හම්බුනහම ප්‍රශ්නයක් අහනවා මම මේ මුහුද හොයමින් යන්නේ ඔබතුමා දන්නවද මුහුද කියන්නේ මොකද්ද කියලා. ඒතකොට වැඩිහිටි මාළුවා කියන්නේ මේ අපි ඉන්නේ මුහුදේ තමයි කියලා.
ඒ කතාව නිකන් බලන්න ඒ පොඩි මාළුවා ඉපදුනේම මුහුදේ. හැබැයි ඒ මාළුවා දන්නේ නැත්නම් මුහුදම තමයි. හරිද? මෙතන මේ පටන් ගන්න පළවෙනි එකේම මේ සසරේ තියෙන ස්වභාවය බුදුහාමුදුරුවෝ මේකේ උපමාර්ථයට පෙන්නනවා. ඔකේ දෙවෙනි එක. දෙවෙනි එක තමයි මෙලොවේ ඇතම් පුද්ගලෙක් ඉපිල සිටියේ. ඉපිලෙනවා කියන්නේ මතු වෙනවා කියන එක. ඒ කියන්නේ මේ ජලාශයේ තියෙන මේ ජලාශය ඇතුලේ ජීවත් වෙච්ච සත්වයා මේ ජලාශයේ තියෙන අවුල දැකලා නැත්තම් මේ තමන් ඉන්න ජීවිතයේ තියෙන අඩුපාඩු දැකලා මම ඉස්සෙල්ලා කිව්වාගේ ආතතිය රංගපෑම මහා බලාපොරොත්තු පොදි බඳගෙන නටන නාටකම මෝඩයි කියලා දැනගත්තාම අන්න ඒ වගේ කෙනෙක්නේ මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. අන්න ඒ කෙනෙක්ට උපමාවක් තමයි බුදුහාමුදුරු දෙන්නේ. මේ ජලාශය ඇතුලේ කිමිදිලා එතනම නිමග්න වෙලා හිටපු සත්වයෙක් යම් මොහොතකදී තේරුම් ගත්තොත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එයා බලනවා එතනින් පොඩ්ඩක් මතු වෙන්න ඕන. වතුර ඇතුලේ හිටපු කෙනෙක් උඩ මතු වුණා වගේ තමයි දෙවෙනි කෝණය. හොඳ තේරුම් ගන්න පළවෙනි කෙනාට වඩා අර දෙවෙනියට මතු වෙච්ච කෙනා දක්ෂයි. මොකද මුළු ඉපදිච්ච දවසේ නම් වතුර ඇතුලේ හිටපු මිනිස්සෙක් ඉහළට එන්න හිතනවා කියන්නේ මටනවනේ. හැබැයි මතු වෙනවා විතරයි නැවතා යට යනවා. අන්න එතනින් අපරාධ. හරිද? ඒ කෙනාට ශ්‍රද්ධාව, වීරිය, හිරියොතප්ප ආදී ධර්ම තියෙනවා. හැබැයි ඒක ස්ථාවර නැහැ. ඒක ශක්තිමත් නැහැ. ඒක සැලෙනවා, බිඳෙනවා. ඒ බිඳෙනවා කියන්නේ ආයි වතුර තුඩ. හරිද? ඔන්න ඔය වටපිට බලනවා කියන එක තමයි මේකේ මෙතන තියෙන මේ ට්‍රිගර් පොයින්ට් එක. ඒ කියන්නේ උඩට ඇවිල්ලා නිකන් පල්ලෙහාට යනවා කියන එකෙන් මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. එයා උල්ට ආපු එක දක්ෂකමක් තමයි. හැබැයි ආයි පල්ලෙහාට යනවා නිකම්ම. ඇයි ශ්‍රද්ධා, වීරිය ආදී ඒ ධර්මතාවය යාට ශක්තිමත් නැහැ. ඉපිලිලා වටපිට බලන්න හැකියාවක් තියෙනවා කියන්නේ ඉපිලිලා යාට ඉන්න පුළුවන්කමක් තියෙනවා කියන ටික වෙලාවක්. ඒ කියන්නේ එයාට අර කලින් කෙනාට වඩා ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව, හිරියොතප්ප ආදී මේ කාමයෙන් ගැලවෙන්න තියෙන ධර්මතාව ටික. ඊතර මම ඉස්සලා කිව්වාගේ අරමුණ වෙනස් වෙලා දැන්. තේනවද? අර මනුස්සකම කියන එක දැන් අර කලින් කට්ටියට වඩා වැඩි වෙන්න අරන් තියෙන්නේ. ඒ කෙනා වටපිටව බලනවා. මේකේ අනුවිලෝකනය කරනවා කියන එක. ඒ කියන්නේ ඉහළට මතුවෙලා ඒ තන රැඳෙමින් වටපිටාව බලනවා. ඒ කියන්නේ සම්පූර්ණ සමස්ත වපසරිය බලා ගන්නවා කියන එක. ඔන්න උතන තමයි මම ඉස්සලා කිව්ව කාරණාවේ මේ බලගැන්වීම ඉහෙලම තනින්. ඒක බුදුහාමුදුරුවෝ විතර සමාන කරන්නේ සෝතාපන්නයි කියලා දැන්ට. ඒ කියන්නේ මාර්ගඵල ලැබුවා කියන එක. ඒ කියන්නේ උතන මේ හොඳ කාරණාවක් තියෙනවා පොඩ්ඩක් බලනවා නම්. ඒ කියන්නේ දර්ශන ඥානෙ නැත්නම් සම්මා දිට්ඨිය කියන එක මේ සමස්ත සසර අවබෝධ කරගන්න ගන්න කෝණෙනේ. මේ සසර භාවයෙන් අවබෝධ කර ගැනීම තමයි සම්මා දිට්ඨිය පහළ වෙනවා කියලා කියන්නේ. හිතලා බලන්න අපි සත්‍යෝ විදිහට මේ ලෝකෙට ඉපදුනහම අපි කවදාවත් පරේෂණයට පත් කරන්නේ නැති පරේෂණයට ලක් කරන්නේ නැති ප්‍රධාන පැවැත්මේ ස්තම්භ හතරක් තියෙනවා. ඒ තමයි දිට්ඨ සුන්තු විඤ්ඤාත කියන එක. ඒ කියන්නේ පෙනෙන ඇසෙන දැනෙන හිතෙනවා කියන ස්තම්භ හතර අපි කවදාවත් පරේෂණයට දාන්නේ නැහැ. ඔන්න ඕකට සමානයි අර ජලාශය ඇතුලේ කිමිදිලා නිමග්නලා ඉන්න ජීවිත. අපි පෙනෙන ඇහෙන දැනෙන හිතන මට්ටම් වලින් එහාට ගියපු යත් එක ඔට්ටු වෙනවා. එවෙන් ගැලෙන්න උත්සාහ කරනවා. ඒක ජලාශය ඇතුලේ කරන රණ්ඩුවක්. ඒ ජලාශය ඇතුලේ කරන සෙල්ලමක් තියෙන්නේ. ජලාශය ඇතුලේ කිමිදිලා ඉන්නවා කියන්නේ අර මූලික ස්ථාවර අපි කවදාවත් හොයපු නැති තැන තියෙන ඒ නොදැනුවත්කම. ඔන්න ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඉලිප්පෙනවා වගේ තමයි අර ඒ ඉන්න තැන පොඩ්ඩක් විමසන්න යනවා කියන එක. ඒ කියන්නේ දැන් අපි හැමෝම ඔට්ටු වෙන ප්‍රශ්නත් එක කවදාවත් නිමාවක් උත්තරයක් හම්බෙන්නේ නැහැ නේ. ඒක නා ඇතුළට එනකොට අර අල්පේච්ඡ භාවයෙන් වැඩෙනකොට එයාට තීව්‍ර වෙන්නේ අර තියෙන අදිසුකෝපභෝගී, අදිකාමුක, අදිරාගික, අදිද්වේෂික මට්ටමේ තියෙන ප්‍රශ්න නෙමෙයි දැන් ඉන්නේ. මොකද මේ මට්ටම එයා ගලවගෙන ඉවරයි. ඒක තේරුම් නැහැ කියලා කාමයේ ආදීනේ. නෙක්කමේ ආනිසංස පැත්තට එයා සම්පූර්ණ ඇතුළට එන්න ගන්න. ඇතුළට එනකොට තමයි ඔන්න ඔතනදී අර මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමත් එක්ක අර මගේ කර්මන්නේ වෙන්න ගන්න ස්වභාවය. ඒ කියන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙන්න යාට තේරෙන මට්ටමකට එනවා. යා තේරුම් ගන්න උත්සාහ කරනවා. මම කලින් හිතන් හිටපු ඔක්කොම ප්‍රශ්න වලට මීට වඩා මූලයක් තියෙනවා තමන් කලින් හොයපු නැති කියලා. ඔන්න ඔතනට එනවා වගේ තමයි ඔය සිද්ධිය. හරිද? මට ඒකේ මතක් කරන්න ඕනේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මූලික පැවැත්මගේ තමයි ඔය කතා කරන සාගරය. නැත්නම් ඔය කියන ජලාශය, ඔය කියන සැඩපහර. හරිද? ඔය සැඩපහර ඇතුලේ ඉන්නවා කියන්නේ ඔක හොයන්න බලන්න නැතුව අනිවාර්යෙන් ඕක ඇතුලේ නටනට තමයි ඉන්න වෙන්නේ. හරිද? මේකෙදි මෙහෙමයි. මේ කතාව කියද්දී මට මතක් කරගන්න තැනක් තියෙනවා මේ. දැන් උපමාවක්නේ අපි මෙතන ගන්න මේ ජලාශය ඇතුලේ කෙනෙක් නිමග්න වෙලා ඉන්නවා කියලා. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේක කියනකොට දැන් මේක මතක් කරගන්නවා අපිට තේරෙන්නේ මිනිස්සෙක් ඒ වතුර යට ඉන්නවා ඇති කියලා. හොඳ බලන්න මේ මිනිස්සයා කියන එක අපි කොහොමද ගන්නෙ කියලා. හරිද? මේ මිනිස්සයා කියන එක අපි බොහෝ කෙනෙක් ගන්නෙ මේ සාමාන්‍ය මේ මහ පොළොවේ මේ ගයක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සෙක් අර ජලාශය ඇතුලේ කිමිදලා ඉන්නවා ඇති කියලා වගේ තමයි හිතෙන්නේ. ඒක එහෙම නෙමෙයි ගන්න ඕනේ. හරිද? මේක ඔක්කොම උපමානේ. මෙතන බලන්න ඕනේ මම මේක අර පොඩ්ඩක් ඒක මේ අවධාරණය කරලා කිව්වේ මේ මිනිස්සයා නැත්තම් මේ සත්‍යය ඉපදෙන්නෙම මුහුදේ ඉපදෙන්නෙම ජලාශයේ කියලා. අනික තමයි සසර කියන්නේ හරියටම ගත්තොත්. මොකද ආපින්ද පොඩ්ඩක් මම කියන්නම් මේ උපමාවක් බලනවා කියන එක ලේසි නෑ. උපමාව අපි හුඟක් වෙලාවට බලන්නෙම
ඒ උපමාවේ අර්ථය උලුප්පා ගන්නවට වඩා උපමා කතාව තේරුම් කරගන්න. හරිද? දැන් මම කිව්වොත් එහෙම මුහුද නැත්තම් ජලාශය ඇතුළෙම නිමග්න වෙච්ච ජීවියෙක් නැත්තම් මිනිසෙක් ඉන්නවා කියලා අපිට හිතෙන්නේ අර වෙන කොහේ හිටපු මිනිස්සෙක් වෙන කොහේ හරි තිබ්බ ජලාශයක් ඇතුළට ගිහිල්ලා එතන යටරලා ඉන්නවා වගේ එකක්. දැන් අපි සාමාන්‍යයෙන් ඔය නාන්න එහෙම ගියාම අපි ගිහිල්ලා ඔය යටරලා ඉන්නවනේ. ඒ තියෙන ගඟක් යටට හරි අපි කිමිදි ඉන්නවනේ. අපි කියන්නේ ඔය ඩයිව් කරනවා කියලා. අපි එහෙම ඉන්නවනේ. දැන් අපිට ඒ වගේ මානසික චිත්‍රයක් එන්නේ එතනට. ඒක නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ ජලයේ ඇතුළේ නිමග්න වුණා කියන සිද්ධිය කියන්නේ. අන්න එතකොට ඒකේ අර්ථ හරියට එන්නේ. හරිද? නැත්තම් වෙන්නේ මේ සංසාර සාගරයට සත්වයා වැටුණා. ඒ කියන්නේ තීන සසරට වැටුණා වගේ එකක් එන්නේ. ඒ නිසා මේ තීන සාගරයෙන් මම එතර වෙන්න ඕනේ වගේ එකක් එන්නේ. මේ උපමා බැලුවාමත් උඩින් බලනකොට එහෙම එනවා. ඒකයි උපමාව හරියට බලන්න ඕනේ උපමාවට. නැත්තම් අදහස් එන්නේ නැහැ. අදහසක් එනවා වගේ පේනවට එහෙම එන්නේ නැහැ. හරිද? මම හිතනවා පැහැදිලි කියලා. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෝතාපන්න වගේ තැනකට ඒ ආර්ය භූමියටපත් වෙන්න නම් ඒ කෙනා ඇත්තටම මේ පැවැත්මේ මූලික තැන බලන්න ඕනේ හරියට. මූලික තැන බලන්න ඕනේ කියලා මම මතක් කරේ දැන්. දිට්ඨ කියලා කියන්නේම පෙනීමටනේ. ඒතර මම බලන්න ඕනේ කියලා කියද්දිම දිට්ඨ භාවයෙන් බැලීමක් කියන එක නෙමෙයි කියන එක තේරෙනවනේ. එතන පෙන්නන්නේ සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම නැත්තම් නුවණැස කියන එක ඔය කියන්නේ. නුවණැස තමයි මේ අපි කතා කරන අපි හැමෝම දන්නවා කියලා මම නිකන් අර්ථ ගත්තොත් එහෙම ස්කන්ධ පරයය තේරුම් ගන්න. නැත්තම් සලායතනය තේරුම් කරගන්න. නැත්තම් නාම රූප ස්වභාවය තේරුම් ගන්න. නැත්තම් ඉදපච්චතාව වටහා ගන්න. නැත්තම් පටිසමුප්පාදය තේරුම් ගන්න. නැත්තම් සියල්ල තේරුම් ගන්න. එහෙම නැත්තම් ලෝකය තේරුම් ගන්නවා කියලා ඔය එක එක වචන පරයය වලින් ගේන්නේ ඔන්න ඔය නුවණැසේ තියෙන ස්වභාවයට. හරිද? ඔකේ නම් කිව්වේ පල්ලෙහා ඉන්න සාගරයේ ජලාශයේ කිමිදිලා නිමග්නලා හිටපු කෙනා යම් තැනකදී උඩට ඇවිල්ලා ඉලිප්පිලා යට යන්නේ නැතුව උඩට ඇවිල්ලා වටපිටාව බලලා යන්න ඕන තැන තීරණය කරගන්න තැනට මනස එනවා කියන්නේ දර්ශන භූමියට ඇවිල්ලා. මොකද යන්න ඕන තැන තීරණය කරගත්ත කෙනෙක් මොකද? අවසාන ඩෙස්ටිනේෂන් එක දැක කියන එකනේ. එයා දන්නවනේ දැන් කෙරවල මෙතනයි කියලා. ඊට පස්සේ තමයි යා ඔක පීනගෙන ඒ යන්න ඕන විදිහට ගිහිල්ලා අවසානදී පරතරයට ගියා කියලා කියන්නේ නිවන්ටපත් වුණා කියලා තමයි. එතන පෙන්නන්නේ සීනාශ්‍රම මහරහතුන් වහන්සේ. හරිද? යම් තැනක උඩට ඇවිල්ලා වටපිට බැලුවා කියන තැන ඉඳන්ම පටන් ගන්නවා මාර්ගය පූර්ණ වීම. ඒ මාර්ගය පූර්ණ වෙනවා කියන එකට ආයි කතා දෙකක් නැහැ. කොහොමද නියතයි සම්බුද්ධ පරායන වෙනවා. ජලාශයෙන් උඩට આવුත් කොහොමත් සේම් භූමියට පීනනවා. ඒක නතර වෙන්නේ නැහැ. මෙතන තියෙන ලොකුම අමාරුව සහ ලොකුම සියුම් ඒ කියන්නේ ඊටාම සියුම් සහ ගැඹුරු තැන. තමන් අපි ඉන්නේ ජලාශයක සහ ඒ ජලාශය ඉක්මවල යන්න ඕනේ කියන තීරණය. නැත්තම් ඒ තියෙන විමසීම ගන්න එක. පැහැදිලි. ඒතරනේ ඉක්මනට බලන්න නිකන් හිතන්න මේ කාරණා ටික. දැන් අපි කවදාවත් අපි ඇහැගෙන හොයලා නැහැ. හරිද? මම ඇහැ කියලා දන්න එකක් තියෙනවා. ඒ ඇහැ කියලා අපි දන්නේ අතරම රූපයක්. හරිද? කන කියලා දන්න එකක් තියෙන එක රූපයක්. මොකද කියලා කන කියලා ගන්න මේ මස් ටිකනේ. හරිද? ඒ වගේම අපි ශරීරය කියලා ගන්නේ අපිට නිකන් මෙහෙම දැනෙන තැනක් විතරයි. අපි ශරීරය කියන එකේදී අපිට අර නොදැනෙනවා කියන සිද්ධිය අපිට අදහසක්වත් නැහැ. ඔය හොඳම තේරුම දැන් අපි දිව කියලා හිතන්නේ රහ දැනනවා කියන තැනටනේ. ඒ රහ දැනන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම කෑමකින්. ඒතර අපි අන්තිමට දිව කියලා නිර්වචනය කරන් ඉන්නේ කෑමට. මම මුලින්ම කිව්වේ මේ අර සාමාන්‍ය ප්‍රායෝගික ලෝකේ අපි මේ බාහිර මිනිස්සුන්ව සන්තරපණය කරන්න තමයි අපේ ජීවිතය ගත වෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් සියුම් කරලා බලන්නකෝ. අපි අද දිව කියලා හිතන් ඉන්නේ බාහිර ආහාරයකට. තේරෙනවද? ඇහැ කියලා හිතන් ඉන්නේ බාහිර රූපයකට. ඒතර අපි ආහි අරවහල්කම අර සියුම් තැනක් තියෙනවා. තේරෙනවද මම කිව්වේ? ඒකයි මම කිව්වේ අර ඉස්සෙල්ලා කියපු කාරණා ටික අතුලට බලුවාම මේ කියන පැවැත්මේ මූලික තැනට මෙනවා. හරිද? ඒකට කියන්න ඕනේ දැන් මෙතන මේ කතා කරන ජීවියාගේ සත්වත්වයේ තියෙන මූලික ප්‍රභවස්ථානය තමයි ඔය අපි කතා කරන මූලික ස්වභාව හතර. ඒ කියන්නේ පේන ඇහෙන දැනෙන හිතනවා කියන තැන. හරිද? අන්න ඒ මුලමයි මේකේ ප්‍රශ්නේ. හරිද? ඒ ප්‍රශ්නේ මෙහෙමයි. ඒ ප්‍රශ්නෙට දැන් කෙනෙක් අහුවොත් ඔය ප්‍රශ්නේ කියලා කියන්නේ මොකද්ද කියලා. පේනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ මෙහෙමයි කියලා කියනකොටම ඉස්සරහා ඉන්න කෙනා බොහෝ දුරට ගන්න ඉඩ තියෙන්නේ පෙනීමේ දෝෂයක්. පැහැදිලිද කෙනෙක්. කියන්නේ මම අහුවොත් එහෙම ඔය කෑම නැත්තම් අපි හිතමු මගේ ඉස්සරහ තියෙනවා කේක් ගෙඩියක්. මම කිව්වොත් එහෙම කේක් ගෙඩිය විස්තර කරලා දෙන්න කියලා. අනිවාර්යෙන් අපි දෙන්නේ කේක් ගෙඩිය කියන විස්තරය නෙමෙයි කේක් ගෙඩියේ විස්තරයක්. ඉතින් කේක් ගෙඩියට අදාළ දේවල් විස්තරයක් දෙන්නේ. හරිද? ඒතර අහපු ප්‍රශ්නෙන් පිට බයිනවා. කොහෙද යන්නේ මල්ලේ බල උත්තරේ දෙන්නේ. හරිද? ඒකයි මේකේ තියෙන මේ අර ප්‍රඥාවට ගෝචරයි කියන තැන තියෙන මේ ගැඹුර උතන තියෙනවා. එහෙනම් අපි යමක් දීලා ඒ යම විස්තර කරන්න කිව්වහම යමේ නැත්තම් ඒකට අදාළ දේවල් විස්තර කරන්න ගන්නවා කියන එක සාධාරණ උත්තරයක් මේක වැරදි උත්තරයක්. ඒකයි මම කිව්වේ මේ ලෝකේ ඉන්න බහුතර පිරිස තමන් ඉන්නේ ජලාශයක කියලාවත් තමන්ට තේරුම් ගන්න බැරි මට්ටමක අඳබාල නුණක් එක තියෙන්නේ. ඒකයි ඔය ජලාශයෙන් ඉලිප්පෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා මතක් කරන්නේ. මොකද ඔගේ මතක් කරනවා ඔය ජලාශයෙන් ඉලිප්පිලා පල්ලෙහාට යනවා කියන්නේ මම ඉස්සලා කිව්වේ සද්ධා, වීරය, හිරියොතප්ප ආදී ධර්ම වල පොඩි හෝ ග්‍රැවිටි එකක් තිබ්බ කෙනෙක්. හැබැයි ඒක ස්ථාවර නැහැ. ඒකයි යාගේ ප්‍රශ්නේ.
හරිද? ඕකම සමානයක් තියෙනවා ඕගතන සූත්‍රයේ. ඕගතන සූත්‍රයේ පිහිටා නොසිරිමින් වෑයම් නොකිරීම කියනවනේ. පිහිටා නොසිරිමින් වෑයම් නොකිරීම කියන එක ඒ කියන්නේ පිහිටා ඉන්නත් බැරි වෙනවා නම් වෑයම් කරන්න බැරි වෙනවා නම් එයා කොහොමද පල්ලෙහාට ගිල්ලනවා. ඒ වගේ තමයි කියනවා මේ කාමයට එක්ක අකුසලයට එක්ක සත්වයා මේ ලෝකෙ පැත්තටම ගහගෙන යන එක ලෞකිකත්වයට. ඔකෙන් ඉලිප් වෙනවා කියලා තනදී. ඒ කියන්නේ ඒ ජලාශයෙන් උඩට එනවා වගේ තනක් බුදුහාමුදුරුවෝ විතර මතක් කරන්නේ කුසල් දහම් යොදන්න නැත්නම් පුණ්‍ය ඵල නෙලා ගන්න පුණ්‍ය කර්ම කරනවා වගේ කෙනෙක් තමයි ඉහළට එනවා කියන්නේ. හැබැයි ඒක සසරමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පැහැදිලි? ඒ ඉහළට ඉලිප්පීම తాවකාලික වෙනවා. එයාගේ තියෙන හැකියාවේ තියෙන අඩුපාඩු මත. හැකියාව වැඩි නම් යම් මට්ටමකට ඉන්න පුළුවන්. ඒ හැකියාව වැඩි නම් ඒ කියන්නේ ස්ථාවරයි නම් එයාට වටේව බලා ගන්න පුළුවන්. ස්ථාවරයි නම් එයාගේ හැකියාව වටේව බලා ගන්න පුළුවන්. ස්ථාවර නැත්නම් හැකියාව එයා ආයි කොහොමද යට යනවා ඒක කරන්න දෙයක් නැහැ. මේ පාඩුව තමයි ෂේම භූමියක් එළියේ තියෙනකොට අපි එළියට ඇවිල්ලා ඔළුව දාගත්තේ නැත්නම් අපිට කවදාවත් ෂේම භූමියට යන්න වෙන්නේ අනිවාර්යෙන් ඇතුලේ නිමග්න වෙලා මැරලා යනවා. මැරලා ගියා කියලා නතර වෙන්නේ නැහැ. මැරලා ඉවදෙන්නේ තායි තමයි. එයින්ගේ ප්‍රශ්නේ. හරි. දැන් අරම මුලින්ම කිව්වා වගේ සාමාන්‍ය සත්වයේගේ පෙනීම, ඇසීම, දැනීම, සිතීම කියන ඔය කොටස නැත්තම් ස්කන්ධ ටික නැත්තම් මේ සරලව කිව්වොත් මේ ලෝකය කියන තැන. දැන් මම හිතන්නේ අදහසක් එන්නේදී ලෝකය කියලා කියද්දී මේ බාහිර කියන්නේ ලෝකයම තමයි. හැබැයි අර අපි කතා කරන සීමාවට වඩා ඇතුල් පැත්තට බලන්න ඕනේ මේකේ. හරිද? ඒකද කෙනෙක් දැන් මෙහෙම ගන්න එක වැරදි. ඒ කියන්නේ රූප ගැන එච්චර හොයන්න දෙයක් නැහැ. මේ ඇහැ ගැන එහෙව්වා නම් හරි වගේ එකක්. එහෙම නෙමෙයි. මම ඒකයි කිව්වේ අර වතුර ඇතුලේ ඉන්න මිනිස්සයා කියන උපමාව ඇතුලේ මිනිස්සයාව කතා කරන්න බෑ වතුරෙන් තොර. වතුර කතා කරන්න බෑ මිනිස්සගෙන් තොර. ඒ උපමාව යෙදෙන්නේ එහෙම. ඒතර දැන් ඇස කියලා මම වචනේ කිව්වට ඒකෙන් මුලාවට යන්න ඕනේ. ඇස ගැන හැවීම තමයි මේකේ කරන්න තියෙන එකම දේ කියලා. ඇස ගැන සොයනවා කියන්නේ ඇසත් එක්ක ප්‍රතිබද්ධ සම්බන්ධ සියලු ටික විශ්ලේෂණය වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ සම්බන්ධ නිරෝධ ධම්මන් දීලා උදාහරණ වර්තය මතක කරන්නේ. ඒ හින්දා මම උපමාව කියනනම් නිකන් අදහසක් තේරුම් ගන්න. නිකමට ගන්න හොඳ අර්ථයක් තියෙනවා මේ පෙර නොතිබීම හටගත්තා කියන එක. හරිද? පෙර නොතිබීම හටගත්තා කියන එක. මම මේ අදහසක් කියන්නේ මේක තේරුම් ගන්න. හරිද? පෙර නොතිබීම හටගත්තා කියන එක පොඩ්ඩක් තේරුම් කරගෙන බලන්න. ඒ කියන්නේ හොඳට බලන්න දැන් අපි හිතන්න ගත්තොත් එහෙම මේ දේ කලින් තිබිලා නැතුව හටගත්තා කියලා ඒක දෝසයි. හරිද? ඒ මම කියපු වාක්‍යයේ මේක පෙර නොතිබීම හටගත්තා කියලා නෙවෙයි මම කිව්වේ. පෙර නොතිබීම හටගත්තා කියලා මම කිව්වේ. හරිද? අපි හුඟක් කාලවට කරන්නේ මේ තියෙන එක පෙර නොතිබීම හටගත්තා කියන තැනට හිතන්න හදන එක. ඒක දෝසයි. මොකද මේක පෙර නොතිබීම හටගත්තා කියනකොට මෙතන හට ගැනීම තියෙනවනේ කොහොමද? හරිද? ඒතකොට මොකද වෙන්නේ? හටගත්ත බව නොතිබීමට දාලා හටගත්තා කියලා තමයි ගන්න හදන්නේ. කියෙදෙනවද? එතනින්ම දෝසයි. හරිද? එතනින් දෝෂ වෙන්නේ මොකක්ද නෙමෙයි. ලැබිච්ච දේ බාරගෙන ඒ බාරගත් එකෙන් ගැලවෙන්න තමයි එතන තියෙන උත්සාහය තියෙන්නේ. හරිද? මෙතන කියන්නේ ඒක නෙමෙයි. මම අර මතක් කරේ පෙර නොතිබීම හටගෙන කියන කතාවේදී මම මතක් කරේ මේක බාරගෙන මේක කලින් තිබුණ නැතුව හටගත්තා කියලා හිතීම නෙමෙයි. ඒකට කියන්නේ මඤ්ඤණාව කියලා. හරිද? ඒක කියන්නේ විඤ්ඤාත මට්ටම. විඤ්ඤාණය කියන්නේ මෝඩයි කියන එකනේ. සාමාන්‍ය විඤ්ඤාණය බිහිවෙන්නේ නොදන්න ගම නිසානේ. හරිද? ජලාශය ඇතුළේ. මම කියපු සරල වාක්‍යයෙන් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඒ අදහස එනවා. ඒ කියන්නේ නොතිබීම හටගත්තා කියනකොට අන්න එතන බලන්න. ඔන්න නොතිබීම කියන තැන තියෙන අදහස පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ එතන තියෙන ශුන්්‍යතාවය. එතන තියෙන හිස්භාවය. මම මේ කියන එක වැරදි මේ මොකද? ඒ කියන්නේ එතන තියෙන හිස්භාවය බලන්න ගියාම මම ආයෙ එතන කියලා කියනවනේ. ඒක කියන්න වෙනවා දැන් අදහස ආව නම්. මම ඒකයි කිව්වේ මේක පෙර නොතිබීම හටගත්තා කියන එකේ දෝෂෙ මම පෙන්නලා මම අදහස කියන්නේ හින්දා. නොතිබීම කියන තැන නොතිබීම මේකද මෙහෙමයි. කියනකොටම දේක නොතිබීම කියලා තමයි එන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. හරිද? මම ඒ මෝඩකම ගැලවෙන්න තමයි කිව්වේ ඉස්සෙල්ලා. එනේ මේක නොතිබීම හටගත්තා කියන එක නෙවෙයි මම කිව්වේ. නොතිබීම කියන තැන ස්වභාවය. ඉතින් කෙනෙක් සල්ලා ගන්න පුළුවන් තිබුණ නැහැ කියන එකද කියන්නේ කියලා. තිබුණ නැහැ කියන අදහස ගන්න පුළුවන් හැබැයි මොනවා හරි කියන තැනින් නෙමෙයි. මොනවා හරි තිබුණ නැහැ කියලා ගන්නකොට උච්චේ දෘෂ්ටියට වැඩෙන්නේ. හරිද? කොහොමද මොනවා හරි තියෙනවා කියලා ගන්නේ කොහොමද සාසතේ අපි අහුලන්නේ තියනවා කියන ස්වභාවය තුල. මෙතන තියෙන මේ අර සියුම් ගැඹුරට තියෙන උතන නොතිබුණා නොතිබීම කියන තැනදී අන්න එතන තමයි අර විඥාණයට කිසිම හැසිරීමක් කරන්න ලැබෙන්නේ නැති. කියන්නේ සමස්ත ලෝක නිරෝධය නැත්තම් විඥාන නිරෝධය නැත්තම් සලආයතන නිරෝධය නැත්තම් ස්කන්ධ පරියායේ නිවීම. ඔන්න නැත්තම් සලුන ෂේම භූමිය. අර සැඩපහර තරණය කරගෙන ගියා කියන්නේ. අන්න ඒකේ ස්වභාවය නොතිබීම කියන තැනට. අන්න එතන දැන් මට කියන්න වෙනවා මේක සංසන්දනය කරලා හරිද? අර නිබ්බානම් පරම සුඛං කියලා කිව්වාගේ අර්ථයකට කියන වෙනවා. කියන්නේ දැන් නිවන තමයි පරම සැපේ කියලා කියන්න වෙන්නේ ඇයි? මේ ලෝකේ ඉන්න මිනිසුන්ට මේක උත්තේජනයක් දෙන්න බෑ. මෙතන මේක අපිට වඩා සැපක් මේක තියෙනවා කියලා ඒ අර්ථයෙන් හරිද? හැබැයි ඒක මෝඩ විදිහට සංසන්දනය කරගන්න එපා. නිවන කියන තැන අපි පනෝලා කිව්වොත් ඒක සැපයි කියලා එතන වෙන්නේ ආයිත් ජලාශය ඇතුළේම තමයි. හරිද? දැන් මේක කියන්නේ මේක තේරුම් ගන්න පිණිස නොතිබීම කියන එක තමයි නිවීම.
නොතිබීම කියන එක තමයි ෂේමය. නොතිබීම කියන ස්වභාවය තමයි සැපය. හරිද? නොතිබීම ඒ කියන්නේ අපි ගමු හිස්භාවය කියලා. ඔය හිස්භාවයේ තියෙන සැහැල්ලුව එක ෂණිකව බිඳෙනවා. එක අංශු මාත්‍රයක හෝ දෙයක් ඒ හිස්භාවය ඇතුළට වැටුනොත්. මම කියවට තේරෙනවා නම් තේරෙයි. හිස්භාවය කියලා කියනකොටම හිස්භාවය නතර කරනවා මම. හිස්භාවය හිස් නැති කරනවා. බහල්. මම උදාහරණයක් කියන්නම් උන් තේරුම් ගන්න. දැන් ඔය මේ හොස්පිටල් වලට එහෙම ගියාම ස්ටීරයිස් කරපු අර ඒකට කියන්නේ විස බීජ හරණය කරපු ග්ලව්ස් එහෙම තියෙනවනේ දොස්තරලා පාවිච්චි කරන. හරිද? තව ඉන්ජෙක්ෂන් එහෙමත් තියෙනවා. හොඳට බලන්නකෝ ඒ තියෙන විස බීජ නාශනය කරපු 100% විස බීජ නොමැති ඒ ග්ලව්ස් දෙක හරි ඉන්ජෙක්ෂන් එක හරි පාවිච්චි කරන්න ගන්නකොට මොකද අපිට කරන්න වෙන්නේ? පැකට් එක කඩලා ගන්න වෙනවා. ගන්නකොට මොකද වෙන්නේ? විස බීජ අහුවෙනවා. පැහැදිලි. අන්න ඒ වගේ තමයි. නොතිබීම නිවීම කියලා ඒකේ සැපය මතක් කරන්න හදනකොටම වචනේ ඕනේ නැහැ. හිතනකොටම විස බීජ. පැහැදිලි. ඒතර මේකේ තේරුම් ගත යුතු මොකක්ද? පැවැත්මම විස බීජයක් කියන එකනේ. හරිද? පැවැත්මම මෝඩයි කියන නුවණ තමයි මෙතන ඉන්නේ. මම කියපු එක පොඩ්ඩක් අවධානයෙන් තේරුම් ගත්තා නම් හිතන්න බැරිව අදහසක් එන්න ඕනේ. ඒ කියන්නේ අර ග්ලව්ස් එක අතට ගත්තා වගේ තමයි අපි හිතන්න හදනවා කියන්නේ. මේකේ දැන් විස බීජ කියලා. විස බීජ කියලා කියනකොට කොහොමද කලින් විස බීජ ආරෝපණය වෙලා. අර පැකට් එක ඇතුලේ තියෙන වගේ සිද්ධිය තමයි උපමාව හැටියට නිවීම කියලා කියන්නේ නැත්නම් නොතිබීම කියලා කියන්නේ. ඕක අරිනකොටම තියෙන ගන්නවා. හරිද? තිබීම කියන නැත්නම් හට ගැනීම කියන එක ඇත සහ නැත කියන අන්තද්වය පරිහරණය කරනවාමයි. ඒ කියන්නේ හට ගැනීම ආකාර දෙකකට කියද හැකි. තියෙනවා නැත්නම් නැහැ. හරිද? ඕක තමයි අපේ දින ජීවිතේ. ඕක තමයි අතරම සාගරේ නැත්නම් නිමග්න වෙච්ච සත්වයා ළඟින්නේ ඔන්න ඔය ජල පහරේ. ඔය තියෙන ජලේ. හරිද? උතනින් කෙනෙක් කුසලයේ පූර්ණේ කරගෙන මනුස්සකම හදාගෙන අල්පේච්ඡතාවය ආදී ගුණධර්ම වැඩි දියුණු කර ගන්නවා වගේ තමයි අර ඒ ජලාශයෙන් පොඩක් උඩට එන්න හදනවා කියන ඉලිප්පෙනවා කියන එක. එයාගේ ගුණධර්ම හැකියාවන් කොච්චර බලවත්ද මේ මට්ටමේ ඉලිප්පිලා පොඩක් ඉන්න පුළුවන් වෙනවා. හිටියොත් වටේ බලන්න පුළුවන් වෙනවා කියන්නේ විලෝකණය කරගන්න පුළුවන් වෙනවා. එහෙම කරගත්තොත් ෂේමය පේනවා. කරගත්තා කියන්නේ කෙලවර ගන්න පුළුවන් ගමන. පැහැදිලි. ඔන්න ඒ අර්ථයෙන් තමයි ඔය උදකෝපම පුද්ගල සූත්‍රයේ සැකෙවින් අර්ථය මතක් කරේ. ඒ කියන්නේ මට ඒක මතක් කරන්න ඕනේ අත්‍තරම මේ තියෙන ස්වභාවයේ අර්ථය. ඒ අර්ථ ටිකත් එක්ක පොඩ්ඩක් උත්සාහ කරන්න තේරුම් ගන්න. ඒකේ වටිනාකමක් ඒ. හරි. මට මතක් කරන්න ඕන කාරණා ටික මම මෙතනින් හමාර කරන්න. අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා නම් අරගෙන තම තමන්ට තියෙන මොන හරි ගැටලු ටිකක් තියෙනවා අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. තරසනේ මේක මේ දැක්මට අපි කොහොමද භාවනාව උපයෝගී කරගන්නේ කොහොමද ඊට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මෙහෙමයි දැන් අර භාවනාව කියද්දී අපි මූලික විදිහට ගත්තොත් භාවනාවක් ඇතරම කරන්න අහන්නේ මේයි. අපේ ජීවිතයේ තියෙන නිස්කලංක භාවයේ අඩුපාඩු. නැත්නම් අපේ ජීවිතයේ තියෙන වියෝල් භාවයේ වැඩි කියන කෙනේ අපි භාවනාවකට අනිවාර්යෙන් අහන්නෙම දෙයක්. ඒ මට්ටමෙන්ම Tamanට තේරලා තියෙනවා. ඒ කියන්නේ නිස්කලංක භාවය අඩුයි විමසන්න තියෙන හැකියාව අඩු වෙලා මොට වෙලා තියෙන මේ දින ගැටලුකාරී විශ්ලේෂණකාරී තත්ත්වයක් එක කියන එක. ඕක තමයි අර ටිකක් අර අපි ඇකඩමික් වචන වලින් ගත්තොත් කාය විවේකය, චිත්ත විවේකය කියලා මතක් කරන්නේ. කාය විවේක නැත්තම්, තමන්ගේ මනස විවේක නැත්තම් ලේසි වෙන්නේ නැහැ දෙයක් කරන්න. ඉතින් ඒ වගේ තැනකදී කමඨහනක උපනිෂය නැත්තම් භාවනාවක උපනිෂය ගැනීම අතිශයම වැදගත්. ඒක ඉතාම හොඳ ප්‍රැක්ටිස් එකක්. භාවනාව වගේ තැනකදී තමන්ට අතන ওই මෛත්‍රිය වගේ කමඨහනකට එන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා සහ මේක සෑහෙන ප්‍රායෝගික ජීවිතයත් ලොකු ලාභයක් තියෙනවා මේ මෛත්‍රිය වගේ කමඨහනකට. මම නම් සාමාන්‍යයෙන් මගේ යෝජනාව හැටියට නම් මම හුඟක් වෙලාවට මතක් කරන්නේ දැන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, චාගානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය ඒ වගේ කොටස් වලට අනේක හානියක් නැහැ. ඒ හැමතැනින්ම තමන්ගේ ගුණධර්ම ටිකත් වැඩෙනවා. නිස්කලංක භාවයත් ලැබෙනවා. විමසීමේ නුවණ හදා ගන්නත් ලොකු වපසරියක් තියෙනවා. එතකොට ධර්ම ශ්‍රවණයට නැත්තම් තමන් කරන දේ හරිද කියලා අපි හැමතිස්සෙම තමන්ට වඩා ඉහළ නුවණක් තියෙන කෙනෙක් එක්ක සාකච්ඡාවකට යන්න එපා. අපි ඒක හොයලා බලන්න එපා. ඒක තමයි සරලව කිව්වොත් දැන් අයියා පටන් ගන්නවා නම් භාවනාව කරන්න. ඒ භාවනාව තමන් තේරුම් ගත විදිහට උපරිම කරන් ගියාට පස්සේ එතන නතරලා ඉන්න නරකයි. හැමතිස්සෙම මම මේ වගේ තැනකට මෙහෙම වෙලා තිනවා. තව මීට එහා කොහොමද කරන්නේ? නැත්තම් මේකේ තියෙන බබසරි මොකද්ද? මේකේ තියෙන ගැඹුර මොකද්ද? මේකේ තියෙන පදනම මොකද්ද කියන විමසීම කරන්න ඕනේ. අන්න එතනදී ධර්ම සාකච්ඡාවට මග පෑදෙනවා. ඒතකොට ධර්ම සාකච්ඡාවත් එක්ක මනසේ නිස්කලංක භාවයයි තමන් කරන ප්‍රැක්ටිස් එකේ උපයෝගීතාවය හොඳට එනකොට අර ජලාශය කතාව වගේ නැත්නම් සැඩපහරේ කතාව වගේ අර සැඩපහරේ ඇතුලේ නිමග්නලා හිටපු කෙනා ඉහළට එන්න උත්සාහ කරනවා වගේ තනක් උතන මතුවෙනවා. යම් විටක ඉහළට ආවට පස්සේ එන්නේ තමන්ගේ ප්‍රැක්ටිස් එකේ උත්කෘෂ්ඨ බලදාව. ඒ කියන්නේ තමන්ගේ මනස නිස්කලංක කරපු එකේ සාකච්ඡා කරපු එකේ උත්කෘෂ්ඨ බලදාව වෙනවා. ඒ කියන්නේ වටපිටාව බලන්න පුළුවන් හැකියාව වෙනවා. මොකද වැඩි වෙලාව ජලයේ උඩ ඉන්න පුළුවන් නිසා. ඒ වගේ තනක් තමයි උපමාවෙන් එළියට වෙලා කතා කරොත්. ඒ වගේ තනක් තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ අර මම මුලින්ම කිව්වා වගේ තමන්ගේ පර්පස් එක වියුත්තේ
සතුට සොයා යාමනේ. එතකොට කාමයේ තුලින් මේ ලෝකයේ තියෙන දිවිල්ලත් එක මේක හොයන්න බෑ කියලා තීරච්ච කෙනෙක්. නෙක්ඛම්මයේ පැත්තෙන් සතුටක් හොයාගන්න උත්සාහ කරනකොට එයාට අනිවාර්යයෙන්ම සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙන තැනටපත් වෙනවා. ලැබෙනවාමයි කියන වඩා එයාගේ තියෙන විමසීම තීව්‍රයි නම් සත්‍ය හොයනවා නම් එයාට කොහොම සත්පුරුෂයන්ගේ ආශ්‍රය හම්බ වෙනවා. සත්පුරුෂයෝ කියලා මතක් කරන්නේ මේ ලෝකයේ සම්බන්ධව සාමාන්‍ය කෙනෙක් විමසන ස්වභාවයට වඩා ඉහළ නුවණකින් විමසන දක්ෂ හැකියාවක් තියෙන පිරිස. ඒක එළියෙන් බලන්න බෑ, ලේබල් එකකින් ගහලා බලන්න බෑ. හැබැයි තමන්ගේ තියෙන විමර්ශනය නැත්නම් තමන්ගේ තියෙන අරමුණ ක්ලියර් නම් ඇත්තටම සත්‍ය හොයාගත යුතුයි මේකෙන් ගැලවිය යුතුයි කියන චින්තනය ආව නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම අර කියන දේවල් හොඳට ශ්‍රවණය කරගන්න මට්ටමට ජීවිතය ගෙනවා. අල්පේච්ඡ භාවය, සබ දැන් මම මතක කරාගේ කරුණාව, මානසිකත්වය කියන කොටස. ඔන්න ඔය ටික වර්ධනය කරගන්න ඔය කියපු භාවනාව අතිශය වැදගත්. මොකද නිෂ්කලංක වෙන්න ඕනම වතුර විදුරක පතුර බලන්න නම් හෙලවෙන මට්ටමේදී බලන්න බෑ. මුලින්ම මේ හෙලවෙන ජල පහර අඩු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි පතුල පේන්නේ. පතුල දැක්කොත් තමයි පතුලේ තියෙන දෝෂය දැනගෙන පතුල ගලවලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ පිණිස භාවනාව වැදගත්. ඒ කියන්නේ සත්‍ය කියන එක දැක ගැනීම පිණිසත් තමන්ගේ තියෙන නිෂ්කලංක භාවය, නිදහස් භාවය වැදගත්. ඒ සත්‍ය අවබෝධ වීමෙන් පස්සේ ඊතුරු මාර්ගය පූර්ණේ කරගන්නත් සංයමය, ෆෝකස් එක, අවධානය, සතිය, සිහිය, සමාධිය කියන වැදගත්. ඒකයි කොහොමත් සත්‍ය අවබෝධයෙන් පස්සේ ආරෂ්ඨාංග මාර්ගය තුලට එන්නේ. ඒක කොහොමත් ඒකේ සති සමාධිය කියන කොටස් ඒ තියෙන ධර්ම ටික වැඩෙනවා. ඒතර භාවනාව තුළ කොහොමත් එයාගේ ජීවිතේ පවතිනවා. හැබැයි මේ සත්‍ය අවබෝධය පිණිස කෙනෙක් යම්කිසි ආකාරයක කුමන හෝ විදිහක තමන්ගේ මනස සැහැල්ලු කර ගැනීම ප්‍රතිපදාවක ඉන්නවනම් ඒ මට්ටමින් මේ භාවනාව වටිනවා. හැබැයි මේ භාවනාවල තියෙන භයානක අඩිය ඒ කරන එකෙන් ලැබෙන නිදහස අර කලින් තිබ්බ ව්‍යාකූලත්වයට වඩා සැහැල්ලු නිසා ඒකේ නතර වෙන්න තමන්ගේ මනස ගෙනාවොත් ඒක නම් පාඩුයි. හරිද? ඒ කියන්නේ ඒ කරන භාවනාව හරියටම හරි මේකෙන් නිවන් දකින්නමයි කියන තැනට කෙනෙක් ආවොත් මේක මොඩ දහසක්. ඒක හරියන්නේ නැහැ. හැමතිස්සෙම තමන්ට වඩා ඉහළ මේ ලෝකය ගැන විස්තර විග්‍රහයක් කරගන්න පුළුවන් සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් ඒ හමුව තියෙන්න ඕනේ සාකච්ඡාවකින් තමයි. ඔක බලන්න ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. ඒකේ පැහැදිලිව බුදුහාම මතක් කරනවා. නිරන්තරයෙන් සත්පුරුෂයන් හමු යුතුයි, ශාසුන් වහන්සේ හෝ ශාසුන් වහන්සේ ඇසී කොටගත්තේ සබ්‍රහ්මචාරින් වහන්සේලා ආශ්‍රය කළ යුතුයි, ධර්මයේ ඇසී යුතුයි, ශ්‍රවණය කළ යුතුයි, මන්සනය කළ යුතුයි, මෙනෙහි කළ යුතුයි, ආර්ය තෘෂ්ණිභූතභාවය තුළ ජීවත් විය යුතුයි. ඔන්න ඔය කියන කොටස් ටිකක් ලස්සන බුදුහාම විතර පෙන්නනවා. ඒ සූත්‍රය බලනවා වටි. කොටස් 8ක් විතර මට මතකයට පෙන්නනවා. ඒකෙත් අවසාන උත්කෘෂ්ඨ බලය පංචවස්කන්ධයේ උද්‍යව්‍ය කියන ඥාණය ලබන්න පුළුවන් තරමටම ඒ කෙනාගේ ජීවිතේ එනවා කියන එක. එහෙනම් මට සරලව සැකෙමින් කියන්නේ භාවනාව කියන එක සත්‍ය දකින්න, සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ට සසරින් සියලු දුකෙන් නිදහස් වෙන්නත් තියෙන ප්‍රතිපදාව. හැබැයි සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද එයා කොහොමත් සම්බෝධි පරායන වෙනවා, අනිවාර්යෙන් ශේමයට යනවා. හැබැයි ඊට මෙහා වෙන කෙනෙක් භාවනාව කරලා ඒ භාවනාවේ දින සහැල්ලුවට සනසීමට හිර වුණොත් එහෙම ඒක අපරාධයි. බුදුහාමුදුරනමක් ලෝකෙ වැඩ ඉන්න කාලේ එතන හිර වුණොත් අපරාධයි. බුදු කෙනෙක් ලෝකෙ නැති කාලේ වුණතරන් ඔය භාවනා කරලා බුදුහාමුදුරු ඉන්න කාලෙත් භාවනා කරලා හිර වෙච්ච පිරිස ඉන්නවා. ආලරගමුද්දරගමුතු කියන්නේ මේ වගේ කට්ටිය. බුදුහාමුදුරනත් ඒ කට්ටිය උදව් කරන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා අර භාවනාව හැමදෙස්සෙම උපනිශ්‍රය පිණිස යොදා ගන්න, සත්‍ය සේවීම පිණිස යොදා ගන්න, ඒක තුල හිර වෙන්නේ නැතුව. එහෙම වරොත් ඒක වාසියක් තියෙයි. සෝනස් පැහැදිලි ත්‍රෝසන. සෝනන්සර් මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ඕකේ. සෝනන්සර් අපි දැන් නිවන් දකින්නවා කියන එකෙන් ඔබ වහන්සේ දැන් තේරුම් කරපු විදිහට නොතිබීම කියන දන අවබෝධ කරගන්න එකට ඒ කියන්නේ ඇත්තටම වෙන්න ඕනේ අපේ දෘෂ්ටිය නිවැරදි වෙනවා කියන එක නේද? ඒ කියන්නේ අපි හැමදේම කරන්නේ අපි පන්සිල් රකින්නවා කියන එකෙන් උනත් අපි අපේ කරන දේවල් නිවැරදි කරගෙන ඒ අන්තිමට කරන්න ඕනේ අපි ඒ දේ ගැන ඇත්තටම බලන විදිහ හදාගෙන ඒ දෘෂ්ටිය නිවැරදි කිරීම කරගෙන ඒ කියන්නේ අපිට මොකක් කරගෙන අපි ඇහෙන දෙයකින් හරි දකින දෙයකින් හරි මොකක් කරගෙන අපිට එන ඉන්පුට් එකකින් අපි මොකක් හරි ඒ කියන්නේ ඒක ගැන හිතන විදිය වෙනස් කරගෙන අවසානයේදී ඒ කියන්නේ අපේ දෘෂ්ටිය නිවැරදි වීමම නේද අවසානයේ නොතිබීම කියන. ඔය මෙහෙමයි. ඒකෙදී හිතන විදිය වෙනස් කර ගන්නවා කියන ලෞකික ප්‍රතිපදාවක්. හිතන කමම දෝෂයි කියලා තේරුම් ගන්න එක තමයි ලෝකෝත්තර ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒක මම කියුවේ ඒක හිතනවා කියන තැනින් නෙමෙයි වෙන්නේ. හිතනවා කියන තැන හැමතිස්සෙම සෙටල් වෙන්නේ ලෝකයේ ඇතුලේ ස්වභාවය, ලෝකයේ ඇතුලේ ජීවිතේ. يعني අපි හිතන එකෙන් වෙන්නේ අපේ තියෙන අර දුවන ගතිය, වෙහෙස මහන්සිය, විස්සෝපය, සල්ලාපය, ඇඬීම් මැලපීම් කියන ඔය භෞතිකයේ සාමාන්‍ය මිනිස්සු ඔට්ටු වෙන කරදර වලින් නිදහස් වෙන්න පුළුවන් අපි හිතන මට්ටම දිනු කරොත්. ඒකනේ දැන් අර හොක්කලාට මානසිකත්වයේ වර්ධනය කරගත්ත කට්ටිය සාමාන්‍ය ලෝකේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ කැළඹෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒක ලෞකිකයි ප්‍රතිපදාව. ලෝකයේ ඇතුලේ සෙටල් වීමක් ඒක. හැබැයි මම මේ කතා කරපුවා නොතිබීම කියන වචනේ මං ගෙනල්ලා පෙන්නුවේ එතන තමයි ඥාන දර්ශනය බිහි වෙන තැන. ඒ කියන්නේ නුවණ හැමතිස්සෙම පෙන්නනවා නිවන කියන සැපය කියන තැනින් නුවණ අවදි වෙනකොට ලෝකය කියන්නේ දුකයි කියන නුවණ එනවා. සම්මාදිට්ඨිය කියන්නේ ඒ වගේ දෙයක්. කියන්නේ මේ සසර මෝඩයි, සසර පැවැත්ම දුකයි කියන නුවණ එන්නේ. එතකොට මේ සසර කියලා කියනකොට
හිතන කියන කර නැත්නම් අපි ගත්තොත් එහෙම චක්කුසෝත ගාන ජීවා කාය කියන ටික විතර නෙමෙයි මනස කියන එකත් සසරම තමයි. ඒතර හිතන එක ලෝකයේ ඇතුලේ සෙටල් වෙන්න උපනිශ්‍රයයි. ඒ උපනිශ්‍රය අරගෙන සත්‍ය දැක්කොත් ඒ තමන් උපනිශ්‍රය කරගත්ත හිත කියන කෙනුත් ගැලවෙන්න පුළුවන් මගේ එතනට එනවා. ඒකට තමයි පරම නිවීම කියලා කියන්නේ. තරසනයි මට දැනගන්න පුළුවන්ද අපි මේ ජීවිතේ නිවන මරණය කරගන්නවද එහෙම නැත්නම් දැන් ඉන්න තත්ත්වයට වැඩිය තරමක් දියුණු තත්ත්වයට යන එක ප්‍රමාණවත්ද මේ ජීවිතේ අවසන් වෙනකොට කියන එක? මෙහෙමයි එහෙම කියන්න බෑ. මොකද මේ ජීවිතේ මේ තැනට රීච් කරාම හරියයි කියන එක කියන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන ඒ දේශනාවේ අනුසාරයෙන්ම කතා කළොත් බුදුහාමුදුරුවෝ පවා මතක් කරන්නේ සතර අපායෙන් විමුක්ත වීම නියත වෙන්නේ අඩුම සෝතාපන්න වෙච්ච කෙනෙක්ට. ඒතකොට දැන් කෙනෙක් සෝතාපන්න වුණොත් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් යාගේ ජීවිතේ ඒ වෙන්න ඕන ඉහළම දේ ලැබුණා හා සමානයි. හැබැයි දැන් අපිට ඒ වගේ තැනක් නොවෙනව නම් ඒ කියන්නේ සත්‍ය අවබෝධය කියන තැනට වඩා පල්ලෙහා මට්ටමකට නම් අපේ නුවණ තියෙන්නේ. අපේ නුවණම සසර ඇතුලේ අපිව අපාගත කරන්නත් හේතු වෙනවා. මොකද අපේ දෘෂ්ටිය සත්‍යවාදී වෙලා නැති හින්දා නැත්නම් සම්මා දෘෂ්ටියට පැමිණලා නැත්නම් මිච්ඡා දිට්ඨියට ඕන ලාව වැටෙන්න පුළුවන්. ඒක අර ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ తాවකාලිකයි කියලා කියන්නේ. සත්පුරුෂයෝ වටේ ඉන්නකම් ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා. එහෙම නැතිච්ච ගමන් මිච්ඡා දිට්ඨියට වැටෙනවා. එහෙනම් මේ ජීවිතේ මෙතනට ගියාම හොඳයි කියලා කෙනෙක් කියනවනම් ඒ තැන වෙන්න ඕනේ සෝතාපන්නකම අඩුම. හැබැයි ඒක අපිට එහෙම ප්ලෑන් කර කරන්න බෑනේ. එහෙනම් අර නිවීම කියන එක තමයි සාක්ෂාත් වෙන දේ. නිවීම කියන එක බලන්න බෑ. ඒක තමයි සාක්ෂාත් වීම. හැබැයි සසර කියන එක තේරුම් ගන්න උත්සාහ කරන එක නම් ඒක තමන්ට කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ජීවිතේ ප්‍රායෝගිකව හම්බෙන අත්දැකීම් හොඳට විමර්ශනය කරන්න ජීවිතේ අර මම ඉස්සලා කිව්වා වගේ අතරම තමන්ගේ පර්පස් එක මොකක්ද කියලා නිරන්තරයෙන් විමසන්න. තමන් මේ පර්පස් එක වෙනුවෙන් කරපු දේවල් දැන් කරන දේවල් වලින් අතර මේ පර්පස් එක අචීව් කරන්න පුළුවන්ද කියන එක බලන්න. එහෙම වෙන්නේ නැත්නම් ඊට වඩා ක්‍රමයක් තියෙනවද කියලා විමසීම කරන්න. එහෙනම් නිවීම හෙව්වා වගේ තමයි විමසීම තමන් හොඳට ප්‍රගුණ කරගත්තොත්. විමසීමට කෙනෙක් යොමු වුණොත් ඇත්තටම ලොකු ලාභයක් වෙනවා. එහෙනම් විමසීම පුරුදු කරගන්න ඕන හොඳයි කියන තමයි මට නම් හිතෙන මතක් ගන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මට දැනගන්න කියනවා අපිට සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍යස දේශනා කර අපිට සිත එකඟ කරගන්න භාවනා පුරුදු කරන්න පුළුවන් කියලා. එතකොට ඒ භාවනා තුළින් අපිට සාමාන්‍ය ජීවිතයේ ඉදිරියදා ගන්න වැඩ කටයුතු රැකී ආරක්ෂාවල් එක්ක ඒවත් එක්ක කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් ලේසිම භාවනාවක් හරි මෙමය හුඟක් ඝට්ටණය හුඟක් හමුවීම් හුඟක් වෙන්වීම් තියෙන සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයක නම් මම නිකන් පොඩි ඔකට පොඩි කාරණාවක් කියන සාමාන්‍යයෙන් දවසක් ඇතුළත නිකන් මේක සමීක්ෂණ වාර්තාවක් වගේ තියෙන අදහසක්. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ජීවිතයේ එක දවසක් ඇතුළත සිතුවිලි 60000ක් 80000ක් අතර ප්‍රමාණයක් එනවා කියලා කියන්නේ. එතනින් 80%ක් විතර හැමතිස්සෙම නෙගටිව් තෝට්ස් වලට තමයි බර කියලා කියන්නේ. හැමතිස්සෙම ඍණාත්මකයි. තමන්ගේ තියෙන සිතුවිලි වල වැඩි බහුතරය. භාගයකට වඩා කියන්නේ කෙලින්ම 5න් 4ක් ඍණාත්මකයි කියලා කියන්නේ. ඒ මොකද අපේ ජීවිතවල අපි දන්නේම නැතුව අපේ අරමුණක් ඇවිල්ලා තිනවා මට ඕන විදිහට මට ඕන සැපය මේ මෑන් ලැබෙනවා කියන එක. මේ ලෝකයේ තුල. හරිද? ඔන්න ඔය චින්තනයත් එක්ක වැඩ කරන්න ගත්ත ගමන් අපි කොහොමද ડિප්‍රෙස් වෙනවම තමයි. මොකද මේ ලෝකේ පවතින මේ රටාව කෙනෙක් හරියට නුවණකින් දැක්කේ නැත්නම් අනිවාර්යෙන් මේ තියෙන ලෝකයේ සිස්ටම් එකට තමන්ව පොඩි පට්ටම් වෙලා යනවා. මොකද තමන්ට ඕන විදිහට මේක එහෙම කරන්න බැරි හින්දා. හරිද? ස්වභාව ධර්මය කියලා එකක් පවතිනවනේ. ඒතකොට දැන් ඒ වගේ ලෝකයක් ඇතුළේ අපි ඔට්ටු වෙන්නේ සාමාන්‍ය ජීවිතය කියලා. භෞතික සහ මේ අපි කතා කරන මැටීරියලිස්ටික් ලෙවල් එක. ඒ වගේ තැනකට මට නම් යෝජනා කරන්න තියෙන පිළියමක් විතර භාවනාවක් විතර නැත්නම් කමඨහනක් විතර නැත්නම් අරමුණක් විතර හිතේ තියාගන්න නම් හොඳයි කියලා මට හිතෙන්නේ. අපිට ලැබෙන අපිට හමු වෙන ඕනම කෙනෙක්ගේ ගුණයක් මතු කරලා ඉස්මතු කරලා Tamanට බලන්න පුළුවන් නම් ඒක හොඳ භාවනාවක් සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ. මොකද මම ඒක කියන්න හේතුව දැන් අපි මොනවා හරි එක කමඨහනක් හිතේ තියාගෙන යනවා කියන එක ප්‍රැක්ටිකල් නෑනේ. වාහනයක් එලවනකොට වාහනේ එලවන එක කරනවා ඇරෙන්න අපිට මොනවා හරි එකක් හිතේ තියන්න බෑනේ වෙන දෙයක්. එතකොට සාමාන්‍ය පාරේ වේවා මගතුරේ වේවා කනමුණු තන වේවා ඔෆිස් එකේ වේවා යාළුවොත් එක්ක වේවා ඕනම තැනකදී අපිට තියෙන අපේ ජීවිතයේ තියෙන නිස්කලංක භාවය ඇනහිටින්නේ අපිව ව්‍යාකූල වුණොත්නේ අපිව ව්‍යසනයටපත් වුණොත්නේ අපිට අනවශ්‍ය විදිහට අපි කැමති නැති විදිහට මේ ලෝකේ පවත්වන්න වුණොත් වෙන්නේ මේ ලෝකේ ස්වභාවය තමයි කොහොමත් ඒ කෙනාගේ දෘෂ්ටි මත ඒ කෙනා හැසිරෙනවා කියන එක. ඒතර අපිට ඒගොල්ලන්ගේ දෘෂ්ටි පාලනය කරන්න බෑ. අපිට කරගන්න පුළුවන් එකම දේ තමයි ඒ හැම තැනකින්ම යහපතක් නැත්නම් ඒ කෙනාගේ හෝ ඒ දෙහි තියෙන ගුණයක් ඔප්නංගල ගන්න එක. අන්න එතනට ફોකස් එක එතනට කන්සන්ට්‍රේෂන් එක තියෙනවා නම් හරි. අර උක මම හුඟක් වෙලාට මේ ගන්න උපමාවක් අර හොඳට බලන්න පුළුවන් ඔය මම හිතන්නේ කො ජපානයේ
ඒ සංස්කෘතිය ලෝකේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හුඟක් විශ්වාස කරනක් තියෙනවලු මේ ලෝකේ හැමෝම කවදා හරි සම්බුද්ධත්වයට ලබනවා කියන එක. ඒගොල්ලන්ගේ තියෙන මහායාන දර්ශනයට පැත්තකනේ. එතකොට මේ හැම කෙනාම ඕනම කෙනෙක්ට හිසනම ආචාර කරනවා. මොකද බෝධිසත්වයට ගරු කරා හා සමානයි කියන තැන ඒගොල්ලෝ බලනවා. ඉතින් එතකොට මම කිව්වේ ඒ concept එක අපි පොඩ්ඩක් ගත්තා නම්. ඒ කියන්නේ මේ මගේ ඉස්සරහා ඉන්න මේ මොහොතේ මිනිමරුවා, මේ මොහොතේ මිත්‍යාචාරයේ ඉන්න කෙනා ඊළඟ මොහොතේ සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් කියන තැනින් අපි අපේ මනස ගෙනාවොත් එතෙන්දී අපිට ලොකු නිවීමක් තියෙනවා. කියන්නේ මම කියන්නේ ඒ කෙනා තමයි වරදක් කළොත් එහෙම ඒ වරදකාරී නැත්නම් එයාට මොන හරි මම ප්‍රතිප්‍රහාරයක් කළ කරන්න ඕනේ කියන ඒ ගතිය එකපාරට අඩුවේ කියන එක. හැබැයි අපි මේ ප්‍රැක්ටිස් එක ගෙනාවොත් අර බුදුහාමුදුරු කකචෝපම අවවාදී දෙන්නා වගේ කියතක් අරගෙන මහන්නේ නුඹලව අඟලේ කැලේට කපනකොටත් ඒ මිනිස්සු දෙසා වෛර මාත්‍රාවක්වත් ඇති කරගන්න නැතුව ඉන්න එක තමයි බුද්ධ ශාසනාව කියලා කිව්ව තැනට අපේ ජීවිතේ ගේන්න පුළුවන්. මොකද අපි ඉවසීම, කරුණාව, මනුස්සකම, ගුණධර්ම ටික මොන හරි විදිහට රෝපණය කරගන්නකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ආකර්ෂණ ශක්තිය හැදෙන්නේ සත්පුරුෂයන්ට. සත්පුරුෂයන්ට ආකර්ෂණයක් හැදෙනකොට සත්පුරුෂයන් දේශනා කරන ධර්මය නැත්තම් ලෝකෙ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න මාර්ගය පෑදෙනවා. ඒතකොට මේ මාර්ගය පෑදෙනකොට කොහොමත් අර කකචූමාවාදී ඉහළම තැන බුද්ධ අනුශාසනාව ලබන්නම තැනට මනස එනවා. එහෙනම් සාමාන්‍ය ජීවිතයේ ප්‍රැක්ටිසක් විදියට ඕනම තැනක තියෙන Tamanට ගත හැකි ගුණධර්මයේ උලුප්පා ගැනීම ඉතාම වටිනවා. සහ ඔක අනවතග්ග සංයුත්ත කොටස් ටික දන්නවනම් උදාහරණ මතක් කරලා තියෙනවා මේ ලෝකේ Tamanට අම්මා තාත්තා නොවෙච්ච කෙනෙක් නැහැ. නංගි මල්ලි නොවෙච්ච කෙනෙක් නැහැ. Tamanට නෑදෑයෙක් නොවෙච්ච කෙනෙක් නැහැ. එහෙන් බලනකොට මේ අපිට ජීවිතේ සාමාන්‍යයෙන් හම්බෙන ඕනම මිනිසෙක් අපේ ජීවිතවල යම් තාක් දවසක සසරේ උදව් කරපු කට්ටිය. ඉතින් ඒ වගේ තැනකින් හරි මේ ගුණය ඉස්මතු කරගන්න අපි අපේ මනස හසුරවනවා නම් ඒක ඊටාම වටින මනසට නිස්කලංක ජීවිතේට නිස්කලංක ප්‍රතිපදාවක්. ඒ වගේ තැනකින් හික්මෙන්න ඒක මට හිතෙනවා වටි කියලා. මොකද සාමාන්‍යයෙන් කලබලකාරී ගැටෙන පරිසරයක අමු වෙන හැම දෙයකම යහපත පොඩක් උලුප්පා ගන්න අපේ මනස වෙහෙස ගන්නවා කියන එක ටිකක් මට හිතෙන්නේ ප්‍රායෝගිකයි මේ මට්ටමේ. ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් කලින් දේශනා කරන්නේ මේ දුන රේස් එක ඒක රේස් එක කියලා යම් මැෂිනයකට ඇවිල්ලා හරි. හැබැයි තාමත් අපිට ඒ රේස් එක ඇතුළෙම ඉන්න වෙන අවස්ථා තියෙනවානේ. ඒකේ තියෙන එකත් එක ගැටි ඉද්දී අපිට ගොඩක් වෙලාට දෙන්නේ තේරෙනවා මේක රේස් එකක් තමයි. හැබැයි මේ රේස් එකේ මෙහිම දේවල් කරනවා ඒ ගැටීමත් එක්ක එන නෙගටිව් තෝට්ස් ටිකත් එක්ක සමහරවිට එහෙම හිතීමට යද්දී සමහරවිට අපිට ඒක නෙගටිව්ලි බලපාන්න පුළුවන්. ඒක ඍණාත්මක විදිහට බලපෑමක් ඇති කරන්න පුළුවන්ද මේ මොකද දැන් මේ ඝටනයක් තියෙනවා. ඇත්තටම දන්නවා මේ කරන දේවල් තේරුමක් නැහැ. මොකද ඇත්තටම මෙන්නේ මේක කරලා මොකද රේස් එක අපිට තුනා වගේ තමයි තියෙන්නේ. හැබැයි මේක පවත්වා ගැනීම උදෙසා අපිට ඒක කරන්නත් වෙනවා. ඒ කරන්න වෙද්දී ගෙන ඝටනය ඍණාත්මක බලපාලා ඒ බලපෑම නැති කරගන්න විදිහක් තියෙනවා. ඒ බලපෑමක් ඇති වෙන්නත් පුළුවන් ඍණාත්මකව. එහෙමයි. ඒක ඔය ලෝණපොළ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ දන්න දකින්න කෙනෙක්. ඒ කියන්නේ අත්‍තරම කිව්වා වගේ අපි රේස් එකේ ඉන්නවා කියලා කෙනෙක් දන්නවා නම් එයාගේ ජීවිතේ හැසිරෙන විදිහත් රේස් එකක ඉඳගෙන රේස් එකේ ඉන්නවා කියලා නොදන්න කෙනාගේ ජීවිතේ හැසිරෙන විදිහත් ඔය කියව කතාවට මේ සාරාංශ කරලා ගත්තොත්. ඒකට මේ වගේ නොදකින්න නැත්නම් අපි අර කියපු උදකෝපම පුද්ගල සූත්‍රය හැටියට වතුර ඇතුළෙම ඉන්න මිනිස්සයාගේ ජීවිතය කියන්නේ අතිශය පටු චින්තනයක් තියෙන පුරුතල දැනුමක් නැති කෙනෙක්නේ. ඔහේ ඉපදුනා, ඔහේ ජීවත් වුණා. එයාගේ ජීවිතය හරියට වතුර වීදුරුවක් වගේ. මේ සසර ගැන නැත්නම් මේ රේස් ගැන කවදාවත් නිමා නොවන මේ පිස්සුව ගැන පොඩි හෝ අදහසක් ආපු කෙනාගේ මනස ඊට වඩා ටිකක් පෘතුලයි. හරිද? එයාගේ ජීවිතය අර වතුර වීදුරුවක් වගේ නෙමෙයි. එයාගේ ජීවිතය ඊට වඩා ටිකක් පරාසයක් තියෙනවා. උදාහරණයක් ඔකේ අහන ඔය උපමාවේදී මහන්නේ ඔය වතුර වීදුරුවට ලුණු කැටයකුත් දානවා. ඔය තියෙන ජලාශයත් ලුණු කැටයක් දානවා. මොකේද රහ වෙනස් වෙන්නේ කියලා අහනවා. ඒතර සෝයනස උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ වතුර වීදුරුවේ රහ ශනික වෙනස් වෙනවා. මොකද ලුණු කැටේ ලොකු බලපෑමක් වතුර වීදුරුව කරනවා. මොකද ඒක පටු නිසා. හැබැයි අර ජලාශයට දාන ලුණු කැටෙන් ජලාශයේ වතුර වල රහ වෙනස් වෙන්නේ නැහැ. ලුණු කැටේ ඒකට ඩිසෝල් වෙලා යනවා. එතකොට ඔය උපමාව සහ සතිපට්ඨාන සූත්‍රය ගත්තත් බුදුහාමුදුරුවෝ එතන මතක් කරනවා ඔය චිත්තානුපස්සනා කොටසේ මොනවද කියලා. රාගයක් නම් සරාගං චිත්තං වා සරාගං චිත්තං වාති පජානාති. සරාගී චින්තනයක් නම් ඒක සරාගී චින්තනයක් බවින් හරියට දන්නවා. ඒ වගේම ද්වේෂ සහගත චින්තනයක් එක ද්වේෂ සහගත බවින් දන්නවා. ඒකට තමයි කියන්නේ පෘතුල දැක්ම කියලා. සාමාන්‍ය මිනිස්සෙක් රාගයක් ආවට පස්සේ ද්වේෂයෙන් තමයි යටපත් කරන්නේ. ද්වේෂයක් ආවට පස්සේ රාගයෙන් යටපත් කරන්නේ. ඒක තමයි රේස් එක ගැන දන්නේ නැහැ කියන එක. ඒ හින්දා දන්න දකින කෙනෙක්ට නෙගටිව් තෝට් එකක් ආව කෙනකින් එයා පස්සට යන්නේ නැහැ. ඒකිනුත් එනර්ජයිස් වෙලා ඉස්සරහට යන්නේ. හරිද? නොදන්න නොදකින කෙනෙක්ට පොසිටිව් තෝට් එකක් ආවත් ඒ මනුස්සයා ඒකිනුත් සසර ඇතුලේ නතර වෙන තැනට වැඩ හදා ගන්න පුළුවන්. එහෙනම් පොඩි හෝ දැනුවත් භාවයක් සසර සම්බන්ධව තියෙනවා නම් ඒ එන නෙගටිව් තෝට් එක පවා තමයි උත්තේජනයක් ලබා දෙන්නේ. ඒකෙන් හිර කරන්නේ නැහැ. හරිද? හැබැයි පුළුවන් උපරිමයෙන් මේ කියන්නේ ඒන පන්නරේ මේ
විමසීම තව තව තීව්‍ර කරගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ Tamanට ජීවිතේට හානි වෙනකොට, කරදර වෙනකොට ඒවා පන්නරයක් කරගෙන මේ සියල්ලෙම ගැලවීම පැත්තටම තව වෙරවීරි කරලා කරන්න. නැතුව ඒකේ ඇතුලේ ඒක බාරගෙන ඒක විමසමින් ඉන්නවා කියන තැනටම කොටු වෙන්නේ නැතුව. මොකද අපි දන්නේ අපිට නුවණක් තියනවද නැද්ද කියන. ඒතර අපේ තියෙන නුවණ සාමාන්‍ය ලෞකික නුවණක් නම් ඒක උන්ලක් කැඩලා යන්න පුළුවන්. ඒ හින්දා අර සාමාන්‍ය ජීවිතේ මට තේරෙනවා ඒ කියන මේ ලෙවල් එකේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට තියෙන කමිට්මන්ට් සමහර වෙලාවෙන් ගැලවෙන්න බෑ. හැබැයි ඉතින් ඒක මොහොතට මතක තියාගන්න කියන්නේ ඔය සියලු කමිට්මන්ට් අතහැරලා දාලා අපිට යන්න දෙන වෙලාවක් එනවා. ඒක ආවට පස්සේ අපිට කියන්න බෑ මේ අපිට කමිට්මන්ට් තියෙනවා. ඒ හින්දා මේක නතර කරලා මට මං තව ටික කාලෙක ඉන්නම් කියලා. ඒක හරියන්නේ නැහැ නේ. ඒතකොට ඒ වගේ අර තනාග තියෙන පිනිදුවක් වගේ ජීවිතයක් නේ අපිට තියෙන්නේ. ඉතින් ඔය පිනිබිඳුව වැටෙනවා විතරක් ඔක්කොම සෙල්ලම්. ඒ පිනිබිඳුව වැටෙන බව දන්නවනම් ඒ තමන්ගේ තියෙන ලෞකික මට්ටමේ තියෙන ඒ ස්වභාවයට ප්‍රමුඛ ස්ථානය දෙන්න. හැබැයි ඊට වඩා මේ තියෙන චින්තනය අවදි කරගන්න. නැත්නම් මේ ලෝකයේ සම්බන්ධ ඊට වඩා පෘතුරව බලන්න මානසිකත්වය හදන්න. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. නැත්නම් අවුරුදු 60ක් 70ක් අවුරුදු 50ක තියෙන ජීවිතේ කරන සෙල්ලම් ටික කරලා මැරලා යනකොට අපිට අරන් යන්න දෙයක් හරියට ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රඥාව කියන එක අවදිලා තිබෙන්නේ නැත්තම්. අපි භාවනා කරද්දී සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාවේ කරද්දී කියන්නේ අපි හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන ඉස්සෙල්ලා ફોකස් කරන්නේ. ඒ කියන්නේ ටික වෙලාවක් යද්දී අපිට තේරෙනවා ඒ කියන්නේ කලින් දැනුණ තරමට වැඩිය අපිට දැනීම වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අවබෝධය වගේ හිත කියන්නේ ඒ කියන්නේ තත්පරයකට අපිට හිත ගොඩාක් පාල වෙනවා. ඒ වුණාට අපිට දැනෙන්නේ නැහැ මේක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා. ඒකට භාවනාව දියුණු කරන් යද්දී ඇත්තටම වෙන්නේ අපිට අර අපේ හිතේ වෙන වෙනස්කම් අපිට ටික ටික තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාවේදී වගේ කියන්නේ අර අපි හුස්ම ඉහළ පහළ යනකොට ඇඟේ වෙන වෙනස්කම් ගැන ફોકસ කරගෙන ඉඳලා ඊට පස්සේ ටික කාලයක් යද්දී ඒ ස්කන්ධ රූප ඇති වෙන නැති වෙන හැටි ගැන එහෙම අවබෝධයක් ඇවිල්ලා ඒ විදිහට ඒකෙන් ධර්ම අවබෝධය ලබනවා කියලා. ඒකද සතිපට්ඨාන භාවනාවේ එහෙම පිළිවෙලක් නෑ. සතිපට්ඨාන භාවනාවේ පළවෙනි කායගත සති පබ්බේ පටන් ගන්නෙම ප්‍රඥාව මුල වෙලා. ඒ කියන්නේම සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. ඒ කියන්නේ යා කොහොමත් අර ශේමයේ දැකපු කෙනෙක්. එතනින් තමයි සතිපට්ඨානෙ නම් පටන් ගන්නෙ. ඔය මං හිතන්නේ ඔය විදිහට විස්තර කරලා අතර ඔය කරන්නේ ඔය කියන්නේ ප්‍රැක්ටිස් ගැන. ප්‍රැක්ටිසස් එකක විදිහට නිර්වචනය කරලා තිනවා. ඒක තර්කයක් නෑ. හැබැයි ප්‍රැක්ටිස් එකක් කියන එක තනින් නෙමෙයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. ඒක ප්‍රඥාවක් එක්ක මුල් වෙන ප්‍රතිපදාවක්. ඒකට කියන්නේ ඔක හොඳම තැනක් තමයි ඔය බද්දේ කරත්ත කියන අර්ථය. ඒකට කියන්නේ සොඳුරු හුදකලාව කියලානේ. ඒ බුදුහාමුදුරුවෝ ඒකේ විස්තර කරන්නේ මේ සොඳුරු හුදකලාව වඩාගන්නේ කොහොමද කියලා නෙමෙයි. සොඳුරු හුදකලාවේ ස්වභාවය කියන්නේ. සතිපට්ඨානය කියන්නේ දන්න දගෙන කෙනෙක්ගේ ජීවිතේ ගත වෙන විදිය, ගත කරනවා කියන තැනට වඩා ගත වෙන විදිහේ ස්වභාවය. ඒක ප්‍රඥාවක් එක කියන්නේ පජානාති කියන තැන් වලින් සියලුම පබ්බ විස්තර වෙන්නේ. ප්‍රඥාවෙන් දැනගන්නවා කියලා තමයි. ඒතකොට අපේ හිතේ තියෙන සියලුම දේවල් දැනෙනවා, හැඟෙනවා කියලා කියන්නේ ආයි තෝට් එකම තමයි, සිතුවිල්ලම තමයි. තේරුණාද? ඒ ඔක්කොම තියෙන්නේ අර තමන්ගේ මනස සෙටල් කරගන්න. ඒ සෙටල්මන්ට් එකට ඒක අවුලක් නැහැ. හැබැයි ඒකෙන් හිතන්න එපා. ඒ සෙටල්මන්ට් එක කියන්නේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අර්ථය ධර්මයේ පෙන්නකොට මතක් කරලා තියෙන ගැඹුරුම මේ මුලාව නැත්නම් ඒකට කියන්නේ කොටු වීම. මොකද උපේක්ෂාවනේ මාර භූමිය අර හොඳම තැන. මාරයේ බලකොටුව තියෙන උපේක්ෂාවනේ. සෙටල්මන්ට් එකනේ අපි හැමෝම හොයන්නේ. සෙටල්මන්ට් එක තමයි මේකේ තියෙන ලොකුම මේ කෙලෙසය. එතනට පහර වදින්නේ ප්‍රඥාවත් එක්ක. මම ඒක අර නොතිවීම කියන කෑල්ල මම අර පොඩක් ඉස්මතු කරේ ඒ අර්ථය පොඩ බලන්න කියලා. මම මේ කියවපු පොතක තිබ්බ දෙයකින් තමයි මම ආම්දුරන් ප්‍රශ්නය අහුවේ. ඔව් ඒක තමයි මේ ප්‍රැක්ටිසස් වල එකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ රම දෝෂය දකින්න කියන්නේ කවුරු හරි කෙනෙක් මුක්තිය පිණිස. හැබැයි සතිපට්ඨාන සූත්‍රය මම කියන්නේ මූලික පෙළ දහමින් කියවලා බලන්න. එතන පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම නුවණ මුල් වෙලා. ඒ කියන්නේ ඔගේ මතක් කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජා දුමුණ සංකිනේ තමයි පටන් ගන්නේ. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ සම්පජානෝ කියලා කියන්නේ සම්‍යක් ප්‍රඥාව. ඊට පස්සේ පළවෙනි පබ්බේ ගත්තොත් ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. නිසින්නෝමිත් පජානාති. පජානාති කියලා කියන්නේ ප්‍රඥාව මුල් වෙලා දැන ගැනීම මිසක ප්‍රඥාවෙන් දැක්මක් මිසක දැනෙනවා හැඟෙනවා කියන නෙමෙයි. මොකද දැනෙන හැඟෙන සියල්ලම ආයි සැඩ පහර නැත්නම් ජලාශය නැත්නම් අර මේ ලෝකේ. එතකොට මේ භාවනා ක්‍රමයේ තියෙන්නේ ඒ කියන්නේ අපි මොකක් හරි අරමුණක් ගැන එක දිගට හිත පවත්වාගෙන ඉඳලා අපි තේරුම් ගන්නවා මේ විදිහට ඒ කියන්නේ මන්ද රූප ඇති වෙන්නේ නැති වෙන්නේ මේ විදිහට කියලා. ඒතකොට එතනින් තමයි ඇත්තටම ප්‍රඥාව පහළ වෙන්නේ. මෙහෙමයි ප්‍රඥාව පහළ වෙනවා කියන එක මෙහෙමයි ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් සත්පුරුෂෝ යුගලයක් ඉන්නවනේ. එක උත්තමයන් වහන්සේලාම තමයි බුදු පියාණන් වහන්සේලා. අනිත් සත්පුරුෂෝ තමයි පසේ බුදු පියාණන් වහන්සේලා. උන්වහන්සේලා ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරනවා. හැබැයි රහතුන් වහන්සේලා නැත්නම් ශ්‍රාවක කියන තැනට එනකොට බුදු පියාණන් වහන්සේලා වගේ උත්තමයෝ මතු කරපු ධර්මය කෙනෙක් හරියට අවබෝධ කරගත්ත තැනින් තමයි ප්‍රඥාව මතුවෙන්නේ. ඒ ප්‍රඥාව මතුවීම පිණිස
අර කුසල ධර්මයන්ගේ ඒ ස්කිල් ටික හදාගන්න එක තමයි වෙන්න ඕනේ. ඒකට භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකයි ඉස්සෙල්ලා කිව්වේ උපනිශ්‍රේ පිණිසත් භාවනාව දායකත්වය දෙනවා. සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ට පිරිනිවනින්න වෙන්නත් භාවනාව උපනිශ්‍රේ දෙනවා. එහෙමයි ඊතර බලන්න ඕනේ. හරි. මම හිතනවා මේ අර්ථ ධර්මයක් මතුවෙන්නේ නැති කෙනෙක් හැමෝම හොයලා බලන්න. මේ තියෙන ශාසනය ඊටාම දුර්ලභව ලැබෙන ශාසනයක්. අපිට මිනිසෙක් වෙලා මේ කාරණාවල් ටිකක් හරි අපේ කනට වැකිනවා කියන්නේ අපේ යම්කිසි වාසනා ගුණයක් තියෙන හින්දා. ඒ හින්දා අද වෙනකොට ලෝකේ මුහුණ දීලා තියෙන තත්ත්වයක් එක්ක මිනිසුන්ට බණ අහනව නෙමෙයි එදා වේලවත් කොහොමද යාපනය කරගන්නේ කියන ප්‍රශ්නේ ඉන්නේ. නමුත් ඒ කිසිම තැනක අඩුපාඩුවක් නෙවෙයි. ඔයගලන්ට මෙහිම පැය දෙකක් හරි මෙහිම තමන්ගේ ජීවිතේ මේක අහන්න නැත්නම් මේක ගැන බලන්න සලුමන් අර හැමදාම කියන වගේ චීවරයක් ඇස් දෙකෙන් බලා ගන්න හරි අවස්ථාව ලැබෙන්නේ. ඒ දානයේ තියෙන ශක්තිය ඔයගොල්ලෝ හදලා තියෙන හින්දා. එහෙනම් නිකන් පුළුවන් තරම් දාණය ඒ වගේම හික්මීම තමන්ගේ තියෙන නිෂ්කලංකභාවය ප්‍රගුණ කරගන්න හැමෝම උත්සාහය වීර්යය දරන්න. මොකද මොන ප්‍රශ්න තිබ්බත් අවසානයේදී මමත්වයේ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත්තේ නැත්නම් ওই ප්‍රශ්න තඹ සතේකට වැඩක් වෙන්නේ නැහැ. අර මහ ලොකු ප්‍රශ්නෙන් අපි හැමදාම මිරිකි දුක වී ඉන්න කැරෙන්නේ. එහෙනම් ජලාශය ඇතුලේ කිමිදිලා ඉන්න නැතුව ඒවැය නිමග්න වෙන්නේ නැතුව පුළුවන් තරම් පොඩ්ඩක් හරි උත්සාහ දාලා උඩට එන්න උත්සාහ කරන්න. ඒ උඩට එන්න දරන උත්සාහය යම් දවසක ക്ഷേම භූමිය දැකලා එතනටම එතර වෙන්න Tamanට වීර්ය හදලා දෙයි. ඒ වෙනුවෙන් හැමෝම දායක වෙලා සහ සම්බන්ධ වෙලා ධර්මානුශාසන අහලා සාකච්ඡා කළා විමර්ශනය කළා යම් කිසිම මට්ටමක සතුටක් ප්‍රීතියක් උත්තේජනයක් චින්තනයක් පිටවා ගත්තා නම් ඒකයි බලාපොරොත්තු වෙයි. ඒක තමයි සියලු දෙනාගේම මම හිතන අභිප්‍රාය උනේ. ඉතින් ඒ වෙනුවෙන් හික්මෙච්ච ඒ වෙනුවෙන් දායකත්වය දුන්න සෑම සියලු දෙනාම ඊටාම පුණ්‍ය අනුමෝදනාත්මක සිහිපත් කරනවා. ඒ හැමෝටම මේ කරගන්න දෙච්ච සියලුම ආමිෂ ප්‍රතිපත්තිමය කුසල ධර්මයන් සියලු දෙනාගේම ධර්මාභිසමය පිණිස නුවණස පහළ වීම පිණිස පවතිවා. විශේෂයෙන්ම සම්බන්ධීකරණය කරපු සියලු දෙනාමත් ඒ සහෝදර සහෝදරියෝ විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම මේ ධර්මානුශාසනාව වෙනුවෙන් යම්කිසි මට්ටමකින් අතීත දුන්න සියලු දෙනාම මේ මොහොත සිහිපත් කරනවා. සම්බන්ධ වෙච්ච දුරස්තව මේ ළඟින් දුරින් සම්බන්ධ සෑම සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ සෑම සියලු දෙනාටමත් සියලුම අපේ ලොකු සානසලකම මහා සංඝරත්නය දෙපා නැමදින් සිහිපත් කරනවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාත් සියලුම සත්වයෝත් මේ පින් දැකලාගෙන අනුමෝදන් වෙත්වා. නමින් මිය පරලෝකයෙන් දෙච්ච සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දිව්‍ය බ්‍රහ්මාදී යම්තාක් පිරිසක් පින් අනුමෝදන් වෙන්න සූදානම් ඉන්නවා නම් ඒ සියලු දෙනාම සාදුකාර දෙමින් මේ සියලුම පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාටම බුදු පියාණන් වහන්සේලාගේ ශාසනයක් ලෝක ජීවමාන කාලේ සම්බුදු ශාසනයේ අරටුව කශේරුකා වන ධර්මයේ සද්ධර්මයේ ලෝක ජීවමාන කාලේ මහා සංඝරත්නය වැඩ වාසය කරන කාලේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබලා කල්යාණ මිත්‍ර සංසේවණේ ලැබලා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසෙන් සිපමන දාල අජරාමර සංඛ්‍යාත නිවෙන නිවීමට මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදය ඒකාන්ත උපනිශ්‍රයක් පාරමිතාවක් ශක්තියක් ධෛර්යයක් බවට පත් වෙත්වා කියලා අපි සියලු දෙනාම මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. හැමෝම සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. බුදු පියාණන් වහන්සේලාගේ ගුණය සියලු දෙනාගේ ජීවිතවලට ලැබේවා. ධර්මයේ තියෙන සම්දිටික බව ලැබේවා. මහා සංඝරත්නයේ ගුණේස්මතු වේවා. සෑම සියලු දෙනාටම තෙරුවණේ අනන්ත පරිමාණ ගුණ වලින් පතන්නා වූ බෝධි ඥානයක් අවබෝධ කරගෙන මේ සම්බුදු ශාසනය හොයවා යම්තාකේ තියෙන පාරමිතා ශක්තියක් පරිපූර්ණ වෙන දවසක තමන් පතන බෝධියකින් නිවෙන්න මේ කුසල ශක්තියත් උපනිශ්‍රයක් තල්ලුවක් ආශිර්වාදයක් ශක්තිය බවට පත් වෙනවා කියලා සියලු දෙනා විශ්ෙයි අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හොඳයි පින්වත්නි අපි අද එහෙනම් මේ සාකච්ඡාව හමාර කරනම් සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනාත්මකව නැවත නැවත පින් පමුණවනවා. සෑම සියලු දෙනාම සුඛී සෝවත් භාවයෙන් නිවීමට පරමාරෝග්‍ය ලාභය වෙන නිර්වාණ ශාන්තියෙන්ම නිවීමට මේ සියල්ල නැවත නැවතත් උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව තමයි. හොඳයි හැමෝටම ත්‍රිවංශ සරණයි. දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා